ඉරුපායන විට ඉරු සමගින් නමදින්නම් සඳුපායන විට සඳු සමගින් නමදින්නම් සිතේ අගුණ දුරු කරන්න විත් නමදින්නම් ඉරුන් සදුත් නැති වුණත් ලෝවේ නමදින්නම්. පොළොව ස්වාමීන් වහන්සේගේ කරුණාවෙන් පිරී ඇත්තේය. උන්වහන්සේගේ වචනයෙන් ආකාශ මණ්ඩලය සෑදුනේය. හලෙලුයා. පියාණන්ගේද පුත්‍රයාණන්ගේද ශුද්ධාත්මයන් වහන්සේගේද නාමෙන් ආමේන්. ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ වරප්‍රසාදය දෙවි පියාණන්ගේ ප්‍රේමයත් ශුද්ධාත්මයන් වහන්සේගේ සහභාගීකමත් සියල්ලන් සමග පවතිවා. ඔබ සමගද පවතිවා. ප්‍රියාදර සහෝදර සහෝදරියනි, උත්තාන සමයේ 4 වෙනි ඉරිදා අපි යහපත් එඬේරාණන් ගැන මෙනෙහි කරනවා. ඔබගේ මගේ ජීවිතයේ උන්වහන්සේ විතරමයි ඔබගේ මගේ ජීවිතේ ප්‍රධානම එඬේරාණන්. ඒ නිසා උන්වහන්සේ ඔබව රකින්න විදියක් තියෙනවා, ආරක්ෂා කරන විදියක් තියෙනවා. ඒ උන්වහන්සේගේ රැකවරණය ලැබලා ආරක්ෂාවෙන් පූර්ණ වෙලා උන්වහන්සේ අද ඔබට මට ආරාධනා කරනවා. ඔබට මට බාර දෙන බැටළුවන්ට එඬෙරෙක් වෙන්නට. ඒක ස්වාමින් වහන්සේගෙන්ම ලබන්නට ඕනේ දෙයක්. ස්වාමින් වහන්සේගෙන්ම ශක්තිය නැතුව ඒ දෙක කරන්නට බෑ. ඒ නිසා මේ දිව්‍ය ආගය තුල අපි සුළු මොහොතක් මෙනෙහි කරමු. ඇත්තටම මම කොහොමද අයාලේ ගියේ බැටළුවෙක් විදිහට ජේසුගේ ආදරය අයිති කරගමු. ඒ වගේම මම එඬෙරෙක් වෙන්නට ඕන තැන මගේ පවුලේ මගේ බිරිඳට සම්පුරුෂයාට දුව දරුවන්ට එඬෙරෙක් වෙන්න ඕන තැන මම කොච්චර යාළව රිද්දුවද නොමග යවුවද වැරදි දේ කළාද සමාව ඉල්ලන්න. සියලු බල ඇති දෙවියන් වහන්සේටද සහෝදරවරුනි ඔබටද මා පව් කළ බව කියමි. සිතින් වචනයෙන් ක්‍රියාවෙන් සහ අතපසු කිරීමෙන් බොහෝ පව් කෙලෙමි. ඒ මාගේ වරදින්ය මාගේ මහත් වරදින්ය. එයින් භාග්‍යවන්ති කන්‍ය මරියතුමියද සියලු සුරදූතයන් හා ශුද්ධවන්තයන්ද මාගේ සහෝදරවරුනි ඔබද මෞදේසා අපගේ ස්වාමීන් වන දෙවියන් වහන්සේට යාඥා කරන මෙන් අවනතව ඉල්ලා සිටිමි. සියලු බලති දෙවි ස්වාමීන් වහන්සේ අපට කරුණා කර අපගේ පව් කමා කර සදා ජීවනයට අප පමුණුවන සේක්වා. ආමේන්. ස්වාමිනී කරුණා කළ මැනව. ස්වාමිනී කරුණා කළ මැනව. ක්‍රිස්තුනී කරුණා කළ මැනව. ක්‍රිස්තුනී කරුණා කළ මැනව. ස්වාමිනී කරුණා කළ මැනව. ස්වාමිනී කරුණා කළ මැනව. ස්වර්ගීය දෙවියන් වහන්සේට මහිමය වේවා. මෙලොවනාස්ගේ දයාවලදනන්හට සාමය වේවා. දෙවි ස්වාමිනී ස්වර්ගීය රාජානනි සියලු බලති දෙවි පියාණනි අපි ඔබ වහන්සේට ප්‍රශංසා කරමු. ඔබ වහන්සේගේ ගුණ වර්ණනා කරමු. ඔබ වහන්සේට වන්දනා කරමු. ඔබ වහන්සේගේ මහිමය ප්‍රකාශ කරමු. ඔබ වහන්සේගේ මහත් මහිමය නිසා ඔබ වහන්සේට ස්තුති කරමු. ඒක චරිත පුත්‍ර ස්වාමීනි ජේසුස් ක්‍රිස්තුනි දෙවි ස්වාමීනි දේවාජ බාලකයාණනි පියාණන්ගේ පුත්‍රයාණනි ලොවේ පවහරන ඔබ වහන්සේ අපට කරුණා කළ මැනව. ලොවේ පවහරින ඔබ වහන්සේ අපගේ ඇදුම පිළිගත මැනව. පියාණන්ගේ දකුණු පසේ වැඩ සිටින ඔබ වහන්සේ අපට කරුණා කළ මැනව. ශුද්ධාත්මයන් සමග දෙවියන්ගේ මහිමේ වැඩවසනා වූ ජේසුස් ක්‍රිස්තුනි එකම ශුද්ධෝදරයන් වහන්සේ ඔබ වහන්සේය. එකම ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේය.
එකම පරමෝත්තමයන් වහන්සේ ඔබ වහන්සේය. ආමේන්. ප්‍රාර්ථනා කරමු. සියලු බල ඇති සදාතන දෙවි ස්වාමිනී, පාස්කු ජයග්‍රහණය ආනන්දයෙන් නිපිල යන්නට සැලැස්සුවාක් මෙන් මෝක්ෂානන්දය කරාද ගෙන යන මෙන් ඔබ වහන්සේගෙන් උදක්මායද සිටිමු. මරණයෙන් ජයගත් අප ඉඩේරානන් අත්පත් කරගත් රාජ්‍යයටම උන්වහන්සේගේ බැටළුවන් වන අපද කැඳවීමට කරුණා කළ මැනව. ඒකී දේව ආශුදාත්මයන් සමග එකම දෙවියන්ව සදාටම වැඩ සිටින්නා වූද රාජකම් කරන්නා වූද බෝසගේ පුත්‍රයන් අපගේ ස්වාමීන්ද වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමේන්. පරිවන්න පළණ කියවීම. අපොස්තලවරුන්ගේ ක්‍රියාපොතෙන් උපුටාගත් කොටසකි. එවිට 11 දෙනා සමග නැගී සිටි පේදුරුතුමා ශබ්ද නගා ඔවුන්ට මෙසේ කීය. ජුදෙව් ජනයිනි, ජෙරුසලමේ වසන සියල්ලෙනි, මෙය දැනගන්න. මාගේ වචනවලට සාවධානව සවන් දෙන්න. එබැවින් ඔබ කුරුසේ යන ගැසූ මේ ජේසුස් වහන්සේ දෙවියන් වහන්සේ විසින් ස්වාමීන් බවටත් ක්‍රිස්තුන් බවටත් පත්කර වදාළ බව මුළු ඊශ්‍රායල් ජනතාව සහතික ලෙස දැනගනිත්වා. ඔහු ඒ අසා සන්තාපිත සිත් ඇතිව සහෝදරවරුනි, අප කුමක් කළ යුතුදැයි පේදුරුගෙන්ද අනෙක් ප්‍රේරිතයන්ගෙන්ද විචාලහ. පේදුරුතුමා පිළිතුරු දෙමින් ඔබ සියලු දෙනාම පසුතැවී සිත් හරවාගෙන පව්කමාව ලබන පිණිස ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් බෞතිස්ම ස්නාපනය ලබන්න. එවිට ඔබ ශුද්ධාත්ම දීමනාව ලබන්නහුය. මන්ද ඒ පොරොන්දුව ඔබටත් ඔබගේ දරුවන්ටත් දුර බැහැර වෙසෙන අන් අයටත් සැබවින්ම අපගේ ස්වාමීන් වන දෙවියන් වහන්සේ විසින් කැඳවනු ලබන සියල්ලන්ටත් යයි කීය. ඔහු තවත් බොහෝ වචනවලින් උදක්ම අයදිමින් මේ කුහක පරම්පරාවෙන් ගැලවෙන්නැයි ඔවුන්ට අනුශාසනා කළේය. එවිට ඔහුගේ වචනය පිළිගත් අය බෞතිස්ම ස්නාපනය කරනු ලැබූහ. ඒ දවසේදී 3000ක් පමණ පුද්ගලයෝ ඔවුන්ගේ සංඛ්‍යාවට එකතු කරන ලදහ. දේව වචනය මෙසේය. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. ඔබගේ පිළිතුර සමිදානෝ මා ඉඩේරානෝය අගහිඟ මට නොවන්නේය. සමිදානෝ මා ඉඩේරානෝය අගහිඟ මට නොවන්නේය. සමිදානෝ මා ඉඩේරානෝය අගහිඟ මට නොවන්නේය. එතුමානෝ නිල් තනබිම් මත මා සතප්වා නිසල දිය වෙත පමුණුවා මා පණ ගන්වන සේක. සිය නාමයේ මහිමය සැලසෙන ලෙස දමිටු මග මා ගෙන යන සේක. සමිදානෝ මා ඉඩේරානෝය අගහිඟ මට නොවන්නේය. මරණය වැනි ගණදුරු රුදුරු නිම්න මැදින් ගියත් ඔබ මා සමග බැවින් මට කිසි බියක් නොවන්නේය. ඔබේ කෙවිටද සැර යටියද මා නියත සැනසිල්ල වන්නේය. සමිදානෝ මා ඉඩේරානෝය අගහිඟ මට නොවන්නේය. ඔබ මාගේ සතුරන් ඉදිරියේදී මංගල බොජුනක් පිළියෙල කරදී මා සිරස තෙලින් ආලේප කරන සේක. මාගේ කුසලාන උතුරා යන්නේය. සමිදානෝ මා ඉඩේරානෝය අගහිඟ මට නොවන්නේය. ඔබේ දයාව හා කරුණාව නියතව දිවිහිමියෙන් මානුව එන්නේය. සමිඳුන්ගේ නිවාසය මාගේ සදාතන වාසය වන්නේය. සමිදානෝ මා ඉඩේරානෝය අගහිඟ මට නොවන්නේය. තෙවන දේව ප්‍රකාශනය. පේදුරුතුමන් විසින් රෝමවරුන්ට ලියන ලද හසුනෙන් කොටසකි. ඔබ වරද කොට ඊට සුදුසු දඬුවම ලබන කල්හි ඉවසන්නහු නම් එහි කුමන වටිනාකමක් තිබේද?
එහෙත් ඔබ යහපත කොට ඒ ගැන දුක් විඳිමින් ඉවසන්න වුනම් එය දෙවියන් වහන්සේ කෙරෙහි ප්‍රසන්න දෙයකි. ඔබ කැඳවනු ලැබුවේ මේ සඳහාය. මන්ද ක්‍රිස්තුන් වහන්සේ ඔබ උදෙසා වදවිඳ ඔබ උන්වහන්සේගේ අඩිපාරේ යන පිණිස ඔබට ආදර්ශයක් දුන්සේක. උන්වහන්සේ කිසි පවක් නොකළසේක. කවදාවත් බොරුවක්ද නොඅදාළසේක. උන්වහන්සේට නින්දා කරනු ලැබූ කල නින්දා නොකළසේක. වදවින්ද කල තර්ජනය නොකර දැහැමි ලෙස විනිශ්චය කරන තැනන් වහන්සේට තමන්ම බාර දුන්සේක. පාපවලට අප නැසී දැහැමි ජීවිතයක් ගත කරන පිණිස උන්වහන්සේම තමන්ගේ ශරීරයෙන් බැටළුවන් මෙන් මම්මුලාව යමින් කුරුසිය මත අපගේ පාපයේ ඉසලූසේක. ඔබ සුව කරනු ලැබුවේ උන්වහන්සේගේ තුවාල නිසාය. ඔබ බැටළුවන් මෙන් මම්මුලාව යමින් සිටියහුය. එහෙත් දැන් ඔබගේ ජීවිතවල එඬේරාද භාරකාරයාද වෙත ඔබ හැරී සිටින්නහුය. දේව වචනය මෙසේය. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. යහපත් එඬේරා වෙමි. මම මාගේ බැටළුවන් හඳුනමි. මාගේ බැටළුවෝද මා හඳුනන්නෝයයි ස්වාමින් වහන්සේ වදාරනසේක. ස්වාමීන් වහන්සේ ඔබ සමග වනසෙක්වා. ඔබ සමගද වනසේක්වා. සුවිශේෂක ජුවාම්තුමාන විසින් ලියන ලද දේව වාක්‍ය නම් මෙසේය. ස්වාමිනිය වහන්සේට මහිමය වේවා. ජේසුස් වහන්සේ කතා කරමින් ඒකාන්තයෙන්ම මම ඔබට කියමි. දොරටුවෙන් බැටළු ගාලට ඇතුළු නොවි අන්තැනකින් නැගී පැන එන්නා සොරෙක්ද කොල්ල කන්නෙක්ද වේ. ඒ දොරටුවෙන් ඇතුළු වන්නා දොරටුවාගේ එඬේරාය. දොරටුපාලයා ඔහුට දොර හරී. බැටළුව ඔහුගේ කටහඬ හඳුනති. ඔහු තමාගේ බැටළුවන්ට නම් කියා හඬ ගස්සා උන් පිටතට ආ විට උන්ට පෙරටුව යයි. බැටළුවෝද ඔහුගේ කටහඬ හඳුන්න බැවින් ඔහු පසුපස්සේ යති. ඒත් බැටළුව අමුත් එක්ව පසුපස්සේ නොයති. එපමණක් නොව ඔහු වෙතින් පලා යති. මන්ද උන් අමුත්තන්ගේ කටහඬ නාන්දුනන බැවිනි වදාළසේක. ජේසුස් වහන්සේ මේ උපමාව උන්ට වදාළ නමුත් එයින් කුමක් අදහස් කළසේක් දැයි ඔහු තේරුම් නොගත්හ. එයින් යලි ජේසුස් වහන්සේ වුණ නමතා ඒකාන්තයෙන්ම මම ඔබට කියමි බැටළුවන්ට දොරටුව මමය. මට පළමුවෙන් ආසියන් ලෝම සොරුද කොල්ල කන්නෝද වෙති. බැටළුවෝ ඔවුන්ට ඇහුම්කම් නොදුන්හ. දොරටුව මමය. මා තුලින් යමෙක් ඇතුළු වන්නේද ඔහු ගලවනු ලැබ ඇතුළත හා පිටතට ගොස් ආහාර ලබන්නේය. සොරා එන්නේ සොරකම් කරන්නටත් මරන්නටත් විනාශ කරන්නටත් පමණකි. මා පැමිණියේ ඔවුන්ට හට ජීවනය දෙන පිණිසය, සපුරාම ඒ ලැබෙන පිණිසය. ස්වාමින් වහන්සේගේ ජීවනදායක සුභාරංශය නම් මෙසේය. ක්‍රිස්තුනි ඔබ වහන්සේට ප්‍රශංසා වේවා. පඩිවන ප්‍රමාන්තේනි. මගේ ආදර ප්‍රමාන්තේනි වෙන්දට බැටළු
රැලේ 1000ක් 2000ක් ඉන්නේ නැද්දි අද 4-5යි ඉන්නේ. ඒත් බැටළුවම තමයි. කෙසේ වෙතත් අද ඔන්ලයින් බැටළුව තමයි ඉන්නේ දහස් ගාණක්. මගේ ආදර ප්‍රේමාන්තයනි අපිට මේ බැටළුවා එඬේරා කියන එක හරියට තේරුම් ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. අපිට හරක් එළුව කියද්දි පොඩි තේරුමක් ගන්න පුළුවන්. නමුත් බැටළුවා එඬේරා කියන එක ඒක තේරුම් ගන්න හරි අමාරු දෙයක්. මොකද අපි ලංකාවේ එහෙම කල්චර් එකක් එහෙම සම්ප්‍රදායක් දකින්නේ නැති නිසා. මම දැකලා තියෙන බැටළුවෝ ටික තමයි කළුතර සෙමිනේරියේ හිටිය බැටළුවෝ ටිකක්. මම හිතන්නේ පාස්කෝට වගේ එකෙක් පූජා කරනවා. ඉතින් කෙසේ වෙතත් උන්නම් අර ලොම් වල මෙහෙම ජරාවේ එල්ලි මෙලුව බැටළු ගතියක් තිබ්බේ නැහැ. නිකන් ඌරු ගතියක් තිබ්බේ. උන්ගේ නමක් දන්නෙත් නැහැ. ඉතින් ඔහේ ඒ ආතක් පාතක් නැතව අන්ධ භූත වෙලා වගේ යනවා. එඬේරෙක් නැති බැටළුවෝ ටික. ඉතින් නමුත් එදා සමාජයේ එඬේරා බැටළුවා කියලා කියද්දී ඒක එතනදී ඒ දෙන්න අතර තිබුණ මහ පුදුම බැඳීමක්. ඒක රිලේෂන්ෂිප් එකක්. එහෙම රිලේෂන්ෂිප් එකක් සමහරවිට බල්ලත් එක්ක පූසත් එක්ක අපිට තියෙන්න පුළුවන්. නමුත් එයින් එහා ගත්තායින් පස්සේ එහෙම දැන් රැලක් ගත්තාම ඒක තනි සතෙක්නේ. දැන් රැලකට එහෙම රිලේෂන්ෂිප් එකක් තියෙන තැනක් අපිට හොයාගන්න මාර්ගතරා. දැන් අපි කවුරුත් සතෙක් වෙනුවෙන් ජීවිතය දෙනවා කියන තැනක අපි නැහැ. නමුත් එදා ඒ සමාජයේ ඇත්තටම එඬේරා කියලා කියද්දී බැටළුවත් එක්ක මහා දයාබර බැඳීමක් තිබුණා. ඉතින් බැටළුවට ඒ බැඳීම ඕන වුණා. මොකද ඌ බැටළුවා තමයි සත්තු අතර හෙන්නම ගොබ්බම සතා. ගොබ්බ කියලා කියන්නේ තේරුණාද? ඒ කියන්නේ ඌට කියලා කිසිම ආරක්ෂණ පිළිවෙලක් නැහැ. ඩිෆෙන්ස් මෙකැනිසම් එකක් නැහැ. ඌට නිකන් කටුස්සෙක් වගේ කැමොෆ්ලෑජ් කරගන්න නැත්නම් පාට මාරු කරගන්නවත්, හයියෙන් දුවන්නවත්, ඇනලා බේරෙන්නවත් මෙහෙම කිසිම දෙයක් ඌට නැහැ. ඌ අර මෝඩෙක් වගේ එඬේරා කියන දේම කරලා එඬේරා මතම යැපෙන සතෙක්. ඉතින් ඇත්තටම එඬේරා මත පරපෝෂිතේ. කියන්නේ එඬේරා කොහෙද එක්කන් යන්නේ වෑ කියලා යනවා. ඊට පස්සේ එඬේරා කරන දේම කරන කියන්නේ එඬේරාම තමයි යාගේ උගේ තියෙන එකම සංරක්ෂණය. දැන් ජේසු මේ සම්බන්ධතාවය තමයි ගන්නෙ මම යහපත් එඬේරා කියන තැනදී. දැන් ඇත්තටම මගේ ප්‍රේමාන්තනේ දැන් මේ ජේසු විතරක් නෙමෙයි බයිබලයේ පුරාවටම දැන් පලස්තීනයේ ඒගොල්ලන්ට ගොඩාක් කිට්ටු උදාහරණයක් තමයි බැටළුවා එඬේරා කියන එක. දෙවියන් වහන්සේ බැටළුවෙක් සහ දෙවියන් වහන්සේ එඬේරෙක් වගේ තමයි ඊශ්‍රායල් ජනතාව වෙක්කන් ගියේ. ඒතර ඊශ්‍රායල් ජනතාව වෙනුවෙන් ජීවිතය දුන්නේ බලාගත්තේ අරගෙන ගියේ බලා කන්න දුන්නේ නිල්තන ගොල්වල් වල අරන් ගියේ පාලු කරේ රුධිර නිම්න මැද අරන් ගියේ අද අපි දකින ගීතාවල පිළිතුරු ගියේ දකින්න එකයි උන්වහන්සේ යහපත් බැටළු එඬේරා නම්. ඒතර ඊශ්‍රායල් ජනතාව ගීතාවල 23 කතා කරලා කියනවා කොහොමද ඊශ්‍රායල් ජනතාව දෙවියන් වහන්සේ අරගෙන ගියේ වචනේ ගම්පුතේ ඊශ්‍රායල් ජනතාව උන්වහන්සේ කතා කරලා කියනවා මම යහපත් බැටළු එඬේරා. ඊශ්‍රායල් ජනතාව කොහොමද අරගෙන ගියේ ගීතාවල 23 කතා කරලා කියනවා සමිදානෝ මා එඬේරාන්නෝ. දැන් දාවිද් කතා කරලා කියන්නේ දාවිද් මේක කියන්නේ දාවිද් එඬේරෙක් වෙච්ච නිසා. දාවිද් එඬේරෙක්. එතකොට දාවිද් එඬේරෙක් බැටළුවන්ව බලාගත්තා. සිංහයෝ වගවලසුන් එද්දී දාවිද් කොහොමද ඉස්සරහට ගියේ? එතකොට ගොලියත් ඉස්සරහා දාවිද් කතා කරලා කියනවා මගේ ස්වාමින් වහන්සේ සිංහයන්ගෙන් වලසුන්ගෙන් මාව ගලව ගත්තනම් මේ පිලිස්තියාගෙන් මාව ගලව ගන්න නැද්ද? ඒ එක්ස්පීරියන්ස් එක දාවිද්ට තිබුණා. එතකොට දෙවියන් වහන්සේ මාව බලා ගන්නවා කියන සහතිකයක් දාවිද්ට තිබුණා. ඒක තමයි අනිත් ඔක්කොම සලං කැපට ගහගෙන දුවද්දි ගොලියොත් දකිද්දි තෙරණාද කියන එක බාත්රූම් වලටයි තෙරණාද කියන එක දුවන හැංගෙන්න ගත්තා ගොලියක් දකින්න ගත්තාම ඉතින් දාවිද් පොඩි කොල්ලු ගැටයා නේද තෙරණාද කියන එක යා ඉස්සරහට යනවා පපුව ඉස්සරහට දාලා මම යනවා සටන් කරන්න. එයා නෙමෙයි ඇත්තටම කතා කරන්නේ දෙවියන් වහන්සේ මාව බලා ගන්නවා කියන එක. ඒතර ඒ අත්දැකීම තමයි දාවිද් මේ ලියන්නේ. ඒක මගේ ප්‍රේමාන්තනේ. ඒක එක්ස්පීරියන්ස් එකකින් ඒ රිලේෂන්ෂිප් එක හැදෙන්නේ ආශ්‍රය කරයින් පස්සේ. ස්වාමින් වහන්සේ මාව බලා ගන්නවා කියන එක. දැන් කොරෝනා ආවයින් පස්සේ දැන් කොරෝනා ඇවිල්ලා ඉන්දිරනීතිය කන්න නැහැ සමහරලාට ප්‍රශ්න ගොඩක ඔබ මම ඉන්නේ නැද්දි දැන් දෙවියන් වහන්සේ අපිව බලා ගත්තා කියන එක අත්දැකීමේ තියෙන අයට අනිවාර්ය සහතිකයක් තියෙනවා කොරෝනා වලත් උන්වහන්සේ අපිව බලා ගන්නවා කියන එක. දැන් එහෙම මෙලෝ අත්දැකීමක්
නැති අයට කොරෝනාවෙන් පස්සේ කොර වෙලා තමයි ඉන්න වෙන්නේ. ඉතින් එහෙම අත්දැකීමක් නැහැ. දැන් ඉතින් නන්නත්තරයි. මිනිස්සුන්ව තියාගෙන මිනිස්සු කන්ටැක්ට්ස් තියාගෙන මුක්කු ගහගෙන හිටිය අයට නන්නත්තර වෙලා තියෙන්නේ. දෙකද උන්වහන්සේ දිව්‍ය සංරක්ෂණය කියන තැනක එයාලා නැති නිසා. දැන් ඒ තැන තමයි දාවිත් දන්නවා මාව දෙවියන් වහන්සේ බලා ගන්නවා කියලා. ඒක චූටි එක්ස්පීරියන්ස් වලින් දාවිත් ඒක අඳුරගත්තා. ඉතින් මේ අත්දැකීම තමයි අද අපි දකින්නේ දාවිත්ගේ ගීතේ 23 උන්වහන්සේ කතා කරන සමිදානෝ මායින්ඩේ රානෝය කියන්න. සමිදානෝ මායින්ඩේ රානෝය. අග හිඟ මට නොවන්නේය. අග හිඟ මට නොවන්නේ. හොඳට මතක තියාගන්න. බලා ගන්න විදියක් තියෙනවා. ඒ ඇවිල්ලා අග හිඟ නැතිව. ඉතිරි යන්න දෙන්නේ නැහැ. ඒ කියන්නේ ඉතිරි යන උනාස ගාව තියෙනවා. අවශ්‍ය දේ ඔබට ඒ වෙලාවට දෙනවා. ඊට වඩා ලොකු දේවල් නැහැ. එතකොට ඒක මගේ ප්‍රමාන්තනේ උනාස ඔබට වැඩිපුර යමක් දෙනවා නම් දෙන්නේ ඔබ එන්ඩේරෙක් වගේ තව කෙනෙක්ව බලා ගන්න. එහෙම නැතුව පරම්පරා ගානකට එකතු කර තියාගෙන තේරුණාද කියන එක ෆස්ට් ප්ලෑන් සෙකන්ඩ් ප්ලෑන් මෙහෙම වුණොත් මෙහෙමයි කියන තියෙන තැනක නෙමෙයි. එතකොට උන්වහන්සේ මගේ උඩේන අගින්ග මට නොවන්නේ මේ දෙවියන්ස් ඊශ්‍රායල් ජනතාව බලාගත් විදිය. ඊළඟ වාක්‍යය. එතුමානෝ නිල් තන බිම් මත මා සතප්වා නිසල දියවත් වෙත පමුණුවා. මගේ ප්‍රේමවන්තනි දැන් අපිට මට නිල් තන ගොලවල් කියද ග්‍රෑන්ඩ් පාස්ටර් යන චුට්ටක් එක අමාරුයි. නමුත් නිසල දිය කියන තැන්වලදී දැන් මේක පලස්තීනයේ ඒ කර්කශක පරිසරයක නිල් තන ගොල්ලක් කියන එක සහ නිසල දිය කියන එක ඒක හරි අමාරු දෙයක්. හැබැයි එන්ඩේරා බැටළුවා දන්නවා සහතිකයෙන්ම මගේ එන්ඩේරා කොහොම හරි කරලා මාව බලා ගන්නවා කියන එක. එතකොට ඒ අමාරු හරියට කොරෝනා වගේ ඒ අමාරු වේලිච්ච කාන්තාරවල කොහොම හරි එන්ඩේරා වගකීම ගන්නවා එන්ඩේ බැටළුවන්ව බලා ගන්න. ඒ නිසා තමයි ගීතාවලියේ සමාවෙන්න ගන්න වචන ගන්න නැපුතේ ජෙරමියා 17 කතා කරලා කියන්නේ සමිඳුන් සරණ යන අය. සමිඳුන් සරණ යන අය. උන්වහන්සේ මාව බලා ගන්නවා කියන තැනදී එයාලා හරියට සමිඳුන් ශක්තිය කරගෙන විශ්වාස කරන කෙනා ගංගා ඉවුරේ සිටවපු ගහක් වගේ. මුල ඇදලා තියෙන්නේ ගඟට නිසා ඍතු ભેදයට බයක් නැහැ, කොළ පරවී යාමක් නැහැ, නියං කාලය ගැන කරදර වෙන්නේ නැහැ. මා බලා ගන්නවා ගඟට මුල් ඇදලා තියෙන නිසා. ඒතර ඒ ගහේ ප්‍රධානම දේ මුල ගඟට ඇදලා තියනවාද කියන එක. ඒතර ඔබ මම ස්වාමීන් එන්ඩේරා ඔබට මට සම්බන්ධ වෙන්නේ මුල ගඟට සම්බන්ධ වෙනවා වගේ උන්වහන්සේගේ කටහඬේ. එන්ඩේරා වෙන විදියක් නැහැ. එන්ඩේරාට වෙන එන්ඩේරාගේ කටහඬ බැටළුව අහනවා. කටහඬ අඳුරනවා. ඒතර එයාලට තියෙන එකම සංරක්ෂණය තමයි එන්ඩේරාගේ කටහඬ. එතකොට දැන් උන් ගොඩාක් වෙලාවට මෙහෙම බිම බලාගෙන තනකොළ කකා හිටිය එදී ඉතින් මෙහෙම උඩ බලලා කතන්දර නැහැ. එන්ඩේරාගේ කටහඬ ඇහෙනවා නම් එයාලා හරි කම්ෆර්ටබල්. එයාලා හරියටම එක්සැක්ට්ලි එන්ඩේරාගේ කටහඬ දන්නවා. ඒක මම කිව්වේ මෙහෙම ඒ කියන්නේ මෙහෙම ගනුදෙනුවක් හොයාගන්න බෑ තරම් අපිට එහෙම සම්බන්ධතාවයක්. ඉතින් කොච්චරද කියනවනම් දැන් එන්ඩේරා බැටළුවන්ව ඒ ගමක හිටනවා නම් එක බැටළු ගාලක් තමයි තිබ්බේ. පලස්තීනට ගියා නම් දකින්න එක බැටළු ගාලක්. ඉතින් මේකේ අබරන්සිඤ්ඤෝගේ බැටළුවක් ඉන්නවා, ජුවන් අප්පෝගේ බැටළුවක් ඉන්නවා. තේරුණාද කියන එක හැම කෙනෙකුගේ බැටළුව මේකේ දාලා ඉන්නවා. එන්ඩේරා කොහොමද අඳුරගන්නේ? එන්ඩේරා ගිහිල්ලා නම කියලා කතා කරන්න බැටළුවගේ. ජූනෝ බ්‍රූනෝ චුට්ටෝ ටුක්කෝ ටික්කෝ ටොක්කෝ කියද්දී අර ඒ කටහඬ අහලා එක්සැක්ට්ලි ඒ බැටළුව ටික එනවා. දැන් බැටළුව ඒකට දාන්න ඉස්සෙල්ලා එන්ඩේරා එක බැටළුවව එක්සැමින් කරනවා. දැන් කකුල කැඩිලාද, තුවාලද, කින තුල්ලද, ඒ කියන්නේ පර්සනලි එන්ඩේරා බැටළුව දන්නවා. එතකොට මගේ ප්‍රේමවන්තයනේ ඒකයි දැන් ගොඩාක් දෙනෙක් ඉන්නේ නැද්දි ගොඩාක් දෙනෙක් ඉන්න දැන් මට එක දරුවෙක් කතා කරලා කියනවා ෆාදර් මම මේ දවස්වල ජේසු නෑනේ මගේ අය පුතේ මොකද ජේසු හරි බිසි ජේසු කොරෝනාත් එක්ක බිසි අපි ගැන බලන්නේ නැහැ එහෙම වෙන්නේ නැහැ උන්වහන්සේ මොකද උන්වහන්සේ පර්සනලි කොච්චර දාස් ගානක් හිටියත් පර්සනලි ඔබ බලනවා ඉතින් දාවිත් එක දැනගෙන හිටියා එතකොට දැන් ඒ කටහඬෙන් තමයි සංරක්ෂණය තියෙන්නේ. එයා දැන් බැටළුවා දන්නේ නැහැ මෙතනින් ගියාම මෙහෙම යනද්දි අතන දිය කඩਿੱත්තක් තියෙනවා මෙතන ෂේම භූමියක් තියෙනවා. ඒව බැටළුවා දන්නේ නැහැ. බැටළුවා දන්නේ එන්ඩේරා කතා කරා නම් මම ගියා හැරෙන්න කිව්වා නම් හැරියා හැරුණා සීරුවෙන් ඉන්න කියා සීරුවෙන් ඉන්න පාසුගෙන ගමන යා කියලා ගමන ගියා. ඉතින් තේරුණාද කියන්නේ? ඒ කටහඬම එකම සංරක්ෂණය. දැන් ඔබට මට මේ ඉන්න කාලේ
ඇත්තටම හෙට මොකක්ද වෙන්නේ කියන එක දන්නේ නැහැ. දැන් අපි නේවි එකේ ඒ සහෝදරයන්ට කොරෝනා හැදෙනකම්ම ලංකාව ස්ටෙඩි ගියානේ. ඇඳිරි නීතිය නතර කරන තැනටම ආවා. මෙන්න ඊට පස්සේ කිව්වා මෙන්න 29කට හැදුනා කිව්වා. ඊට පස්සේ දැන් එක 400 600යි අද කීයද දන්නේ නැහැ. ඒතරන 600 ගානකටත් වඩා 790යි. 690ක් දැන් 690කට මේක එකපාර වෙනස් වුණා. දැන් හෙට මොකක් වේද කියලා අපි දන්නේ නැහැ. එතකොට ඔබට මට තියෙන්නේ එන්නේ රගේ කටහඬ අහන එක. උනාසේ මම බලා ගන්න මොකක් හරි වෙයි කොහෙන් හරි බලාගන්නේ තේරුණාද කියන එක ඒ සංරක්ෂණයේ ඉද්දී මගේ ප්‍රමාන්තයනි පුදුම විදියට උනාසේ බලා ගන්න. මම අත්දැකීම් දෙකක් තියෙනවා හරි ලස්සනට. දැන් සමහර අය කෝල් කරලා කෑලි යන්න බයිනවා මටනේ. බඩු ඉල්ලනවා. ඒ කියන්නේ මගෙන් තමයි ඉල්ලන්නේ. මම කවුද මම සුරමිදනක්ද මම තේරුණාද කියන එක සිතු දෙන්න පුළුවන් කෙනෙක් මමත් ඔට්ටුවෙක් විතරයි තේරුණාද කියන උනාසකේ ගාද ඉතින් මගේ මත හැප්පෙන අයට බඩු මල්ලක් හම්බෙයි ඉතින් මොකක් හරි පුළුවන් විදියට දෙනවා හැබැයි මම දන්න කීප දෙනෙක් කියනවා ස්වාමීන් වහන්සේ මත හැප්පෙනවා ෆාදර් අද වචනය මෙහෙමයි ෆාදර් මෙහෙමයි කියන වචනයත් එක්ක එල්ලලා ඉන්නේ මගේ ආදර ප්‍රේමවන්තයනි එක තැනකදී දැන් මේ කෝල් එක ආවා දරුවෝ 5 දෙනෙක්ගේ අම්මා කෙනෙක් මට කතා කරා මම ෆෝන් එකේ අනිත් ෆෝන් එකට ආවේ මම මේ කෝල් එකක හිටිය නිසා මම ස්පීකර් ඔන් කරා. එතකොට අනේ ෆාදර් මේ කරදර කරේ නැහැ. පුළුවන් නම් පොඩි උදව්වක් කරන්න දරුවෝ මෙච්චර දෙනෙක් ඉන්නවා. කරදරයක් කරන්න ගන්න එපා. චුට්ටක් බලන්න වාසිය පොඩක් යාඥා කරන්න කියලා. දැන් මෙයා විස්තරය කියනවා එයාගේ ගෙදර. ෆෝන් එකේ අහගෙන ඉන්නවා දැන් අර ඉල්ලන දේ. ෆෝන් එකේ කතා කරන කෙනා මට කියනවා ෆාදර් පිටරටින් කතා කරේ ෆාදර් අනේ මට නම්බර එකයි ඇඩ්‍රස් එකයි එවන්න මම ෆුඩ් සිට් එකෙන් බටු පුළුවන් තරම් එහාට යවන්නම් කියලා. මගේ ආදරේ මන්තිනි ඔන්ලයින් කතා කරලා මම හිතන්නේ දැන් දෙවෙනි බඩු මල්ලත් යවනවා. ඒ කියන්නේ බලා ගන්නවා. ඉතින් තව තැනකදී ඒ වගේමයි මගේ ආදරේ මන්තිනි. ඒ කියන්නේ වචනය එල්ලලා ඉන්නේ වචනය යහන්නේ යාඥාවේ ඉන්නේ කෙලින්ම කනෙක්ට් වෙනවා. බලා ගන්න එක කනෙක්ට් වෙනවා. තව නම්බර එකක් දෙන්න කිව්වොත් මම එතන එයා කතා ඒ ගෙදර ඒ තාත්තා කතා කරා. තාත්තා කතා කරගම මම ඒ නම්බර එක අරගෙන අතන්ට දුන්නා. ඉතින් උනාසේ බලා ගන්නවා කියන්නේ ඒ වගේ. ඒ කියන්නේ පුද්ගලයෝ නෙමෙයි ස්වාමින් වහන්සේ මත යැපෙනවා කියන එක. ඒතර අද දවසේ උනාසේ මම බලා ගන්න. ඒක ඒ සහතිකය ඔබට තියෙනවා නම් පුද්ගලයන්ට දන ගහන්නේවත් දෙකට නැමෙන්නේවත් තේරුණාද කියන එක මුට්ටි අල්ලන්නේවත් බටර් ගන්නවත් ඕනේ නැහැ. ඔබ ස්වාමීන් වහන්සේ බලා ගන්නවා. ඕනම කෙනෙක්ව නම්මලා උන්වහන්සේ ඔබ බලා ගන්න පුළුවන් මගේ ප්‍රමාණයෙන්. එතකොට ඒ එන්දේ රවුන් වහන්සේ. එතකොට මේකට ඔබට එක්ස්පීරියන්ස් එකක් තියෙන්න ඕනේ. ඉතින් දාවිත් කතා කළා කියනවා නිල් තන ගොල්ලවල් වල මම ඔබව අරගෙන මම ස්වාමීන් වහන්සේ මාව අරගෙන යනවා වචන ගන්න. ඒ විතරක් නෙමෙයි. මා පණ ගන්වනසේක සිය නාමයේ මහිමය සලසන ලෙස දමිටු මග මාගෙන යනසේක හරි පාරිතම අරගෙන යනවා. හරි පාරේ අරගෙන යන්න. ඒ කියන්නේ ෂෝට්කට් ඕන තරම් තියෙන්න පුළුවන්. අතන්ට පගාවක් දීලා මෙතනට මෙම කරලා ලෝකයේ ඊට පස්සේ දෙවියන් වහන්සේට ස්තුති වේවා කියලා කියනවා. තේරුණාද කියන එක? මේ පගාව සෙට් වුණා. අතන හොරෙන් අරක හම්බුණා. දෙවියන් වහන්සේට ස්තුති වේවා. 10න් කොටසක් දෙනවා. ගිලා ලස්සන ඊටපන්දන් ගොඩකුත් පත්තු කරනවා. හොරකම් කරලා නම් ඇවිල්ලා. මගේ ආදරේ මන්තිනේ එහෙම උනාසේ කරන්නේ නැහැ. උනාසේ හරි පාරේ ඔබව අරගෙන යන්න. ඊළඟ වගන් තියගන්න. දෙවියන් වහන්සේ බලන විදිය. මරණය වැනි කියන්න. මරණය වැනි රුදුරු ගනඳුරු මැදින් නිම්න මැදින් ගියත් කියන්න. රුදුරු ගනඳුරු නිම්න මැදින් ගියත් ඔබ මා සමග බැවින් ඔබ මා සමග බැවින් මට කිසි බියක් නොවන්නේය. මට කිසි බියක් නොවන්නේ. දැන් බලන වචනය උනාසේ සාතිකයක් දෙන්නේ නැහැ කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔක්කොම මට සිලිටුවට ෂෝක් එකට උනාසේ එන්නේ නෑ. උනාසේ රුදුරු ගනඳුරු මරණය වැනි නිම්න මැදින් කොරෝනා මැදි වැනි තේරුණාද කියන එක වසංගත මැදින් ඔබ මම අරගෙන යනවා. හැබැයි මට බය නැත්තේ මොකද? ස්වාමීන් වහන්සේ මම බලන නිසා. උනාසේ මාත් එක්ක නිසා මට බය නැහැ. දැන් වැඩේ තියෙන්නේ අපි අතහැරලා නම් ඉන්නේ. අපි අපේ ශක්තියෙන් නම් ඉන්නේ. උනාසේ පැත්තක නම් ඉන්නේ. එහෙනම් ඔබ අනිවාර්යයෙන්ම බය වෙන්නට වෙනවා. ඉතින් ඒ සංරක්ෂණය ඉස්රායල් ජනතාවම උන්වහන්සේ අරගෙන ගිය විදියක් තියෙනවා. ඊළඟ වචන මම හරි ආසයි හිතන්නේ. ඒක ගන්න. ඊට පස්සේ ගන්න.
ඔබේ කෙවිතද කියන්නේ. ඔබේ කෙවිතද සැරෑටියද සැරයටියද මා නියත මානියත සැනසිල්ල වන්නේය. සැනසිල්ල ද වන්නේ මගේ ප්‍රේමවන්තයනේ කෙවිත සැරෑටිය කියලා කියන්නේ තේරුණාද මොකටද තියෙන්නේ? තේරුණාද කියන්නේ කෙවිත දමලා දෙන්න. චිටිස් ගාලා දෙන්න. ඒක සැනසිල්ල වෙන්නේ කොහොමද? තේරුණාද කියන්නේ? ඉතින් රුචිරාණනි මරන්න එකපාර මා මරන්න. එහෙම මගේ ප්‍රේමවන්ත. ඉතින් ඒ කෙවිත සැරෑටිය සැනසිල්ලක් වෙන්න විදියක් නැහැ. පාරක් වදින්දී. නමුත් ඒක තමයි හරියම දේ. බෝ ට්‍රැක් එකට ගන්න. එඩේරාගේ බස්තම වගේ තියෙන තැන මෙම නැම්මක් තියෙන්නේ. මොකටද ඒ? කොස් කඩන්නද? මොකද ජම්බුල කඩන්නද? නෑ. ඒක ඇවිල්ලා බැටළුවාගේ බෙල්ලට දාලා මෙහෙම චික් ගාලා හදලා ගන්න. ඒක සැනසිල්ලක් වෙන්නේ කොහොමද? ස්වාමීන් වහන්සේ ඔබ මම අරගෙන යන්නේ විදියට. දඬුවම් කරලා, රිද්දලා, අඩුකාඩු ඇති කරලා, ප්‍රශ්න දාලා, වදාලා, වට්ටලා ඔබ මම අරගෙන යනවා. යකාට චුට්ටක් කොන්ට්‍රැක්ට් එක බාර දෙනවා. එකයි ජාම්තුමා සමාවෙන්න මතෙව් 4 අපි දකින්නේ සාතන් විසින් පරීක්ෂා කරනු ලබන පිණිස ශුද්ධාත්මය අනුව ජේසුව පාලු කරට අරගෙන ගියා කියලා. යකාටත් කොන්ට්‍රැක්ට් දෙන යකාට. ඒකයි උන්වහන්සේ කතා කරලා කියන්නේ ලූක් තුමාගේ 22 සාතන් ඔබව තිරිඟු පොළන්නාක් මෙන් පොළන්නට අවසරගෙන ඇත. ඒ කියන්නේ බාර දීලා තියෙන්නේ යකාට. ඔය ප්‍රශ්න අරගලවල ඔබ දානවා. ඔබ දාලා ඔබ ආයි ට්‍රැක් එකට ගන්නවා. හොස්සිය 5:15 එකයි කියන්නේ මම මගේ වාසභවනය අතහැරලා මගේ ජනත සෙනග අතහැරලා මම මගේ වාසභවනයට යනවා. සමහර විට උන් දුක් විඳිනකොට ඕන කමින් මා සොයා එනු ඇත. පුටුව රත් වෙන්න ඕනේ නැගිටින්න. තේරුණාද කියන්නේ? ඒ වගේ අත්දැකීම් වලයි මේ එන්නේ ඔබ මම වර්ගන යන්නේ. මගේ ආදර ප්‍රේමවන්තනි දැන් පුරාණයේ දාවිත් දැක්කා දෙවියන් වහන්සේ ඊශ්‍රායෙල් ජනතාවව අරගෙන ගිය විදියක් තියෙනවා. ඉතින් එතන අරගෙන ගිය විදියේදී මගේ ආදර ප්‍රේමවන්තනි ඒ ආදරය ස්වාමින් වහන්සේ දාවිත් පර්සනලි අත්දැක්කා. එතකොට දාවිත් සංකේතකවත් වෙන්නේ දාවිත්ගේ ජීවිත අරමුණ වෙන්නේ ජේසුට. දාවිත් කියද්දි මගේ ප්‍රේමවන්තනි රජ කෙනෙක්. එඬේරික කාර්යය කියද්දි ඒක රාජකීය කාර්යයක්. ඒ කියන්නේ සෙනගට ඉස්සරහින් යන නායකත්වයක් දෙන චරිතයක් එඬේරියා කියලා කියන්නේ. එතන මගේ ආදර ප්‍රේමවන්තනි එතන ඒ චරිතයේදී ඒ උන්වහන්සේ ඉස්සරහා යනවා කියලාදී ජේසු තමයි දාවිත්ගෙත් එඬේරියා. ජේසු තමයි ඔබ අපි හැම කෙනෙකුගේම එඬේරියා. එතන මේ ජේසු ස්වාමින් වහන්සේ ඒ එඬේරික කාර්යය කරේ කොහොමද? ඒ එඬේරික කාර්යය කරපු විදියක් තියෙනවා. හැම එඬේරෙක්ම මගේ ප්‍රේමවන්තනි. හැම එඬේරෙක්ම විටකදී බැටළුවෙක්. හොඳට මතක තියාගන්න. හැම එඬේරෙක්ම විටකදී බැටළුවෙක්. ජේසු ගැන යෙසායා දුක් විඳින 16 ගැන යෙසායා 54 කතා කරනවා. යෙසායා 54 දුක් විඳින 16 ගැන ජේසු කතා කරන දේ බලන්න. ස්වාමීන් යෙසායා කතා කරන විදිහ බලන්න. විඩාවටපත් වූවන් ශක්තිමත් කරන පිණිස. ඒ කියන්නේ දුර්වල අයව දුර්වලයට ශක්තියක් වෙන්නට මොකක්ද කරන්නේ? ගුරුවරයෙකු මෙන් මා කිව යුතු දේ ගැන. ඒ කියන්නේ එඬේරික කාර්යය. මම දුර්වල අයව බටළුවන්ව ශක්තිමත් කරන්න ගුරුවරයෙක් මෙන් මං කියන්න ඕන දේ. මොකද වෙන්නේ? සිසුවෙකු මෙන් එතුමන්ට සවන් දෙන පිණිස මේ ජේසු ගැන කතා කරන්නේ. සිසුවෙකු මෙන් සවන් දෙන්නට මහෞත්තම දෙවි ස්වාමීන් හැම උදේකම මා තුළ උනන්දුවක් ඇති කරනසේක. ජේසුගේ කාර්යය මේ ප්‍රධාන වශයෙන් කියන්නේ ගුරුවරයෙක් වගේ මම ඔතොරිටියක් එක කතා කරන්න ශිෂ්‍යයෙක් වගේ සමන් දෙන්නට ඕනේ. මාක් 1:35ට යන්න. මාක් 1:35 බලන්න හැම උදයකම ස්වාමීන් වහන්සේ මාතෘ ප්‍රබෝධයක් ඇති කරනවා. ඉතින් ජේසු එකයි හැම උදේකම කඳු මුදුනට යන්නේ තනි වෙන්න. මාක් 1:35 කතා කරනවා හිරු උදාවට බොහෝ කලින් කියන්නේ. හිරු උදාවට බොහෝ කලින් උන්වහන්සේ අවදිව හුදකලා තැනකට ගොස් හුදකලා තැනකට ඒ ආඥා කළසේක. ආඥා දැන් බලන්න ජේසු උදේ පාන්දර ගිහිල්ලා බැටළුවෙක් වගේ තාත්තත් එක්ක ඉන්නවා. තාත්තත් එක්ක ඉඳලා තාත්තා කියා දෙනවා. ඒකේ මල්ලු වෙන කියන්නේ අනේ තාත්තේ පුළුවන් නම් මේක අයින් කරන්න. හැබැයි මගේ කැමැත්ත නෙවෙයි වාසිකේ කැමැත්ත වෙන්න. ඒක දේවදූතයෙක් ඇවිල්ලා ශක්තිමත් කරනවා. ලූක් 22:13 කතා කරනවා. දේවදූතයෙක් ඇවිල්ලා ශක්තිමත් කරනවා. ඊට පස්සේ තමයි එඬේරික කාර්යයට යන්නේ. ඒතර ඔබ මම බැටළුවෙක් වෙන්නේ නැතුව එඬේරියෙක් වෙන්න බෑ. ජේසු බැටළුවෙක් වුණා. තාත්තගෙන් ඇහුවා දැන් ගෝලිය තෝරගත්තේ කොහමද? ජේසු ගෝලිය තෝරගත්තේ කොහමද? උන්වහන්සේ බලන්න ලූක් තුමාගේ 6 වෙනි පරිච්ඡේදය 12 වෙනි වගන්තිය. ලූක් 6:12 වෙනි වගන්තිය උන්වහන්සේ කතා කරලා කියනවා මුළු රාත්‍රියම යාඥා කරා කියලා.
තව ඒ දවස්වලදී උන්වහන්සේ යාඥා කරන පිරිස කන්දක නැගී දෙවන අසර යාඥා කරමින් මුළු රැයගේ වූසේක. පහන් වූ කල උන්වහන්සේ ශිෂ්‍ය ශ්‍රාවකයන් කැඳවා ඔවුන් අතරින් 12 දෙනෙකු තෝරාගත්ගෙන. බලන්න, ඒ කියන්නේ මුළු රාත්‍රියම යාඥා කරලා තාත්තගෙන් ඉගෙන ගන්නවා මොකද්ද කරන්න කියලා. ජේසු ඉගෙන ගත්ත විදියක් තියෙනවා. ඒකයි මගේ ආදරේ යෙසායා 50:5 කතා කරලා කියන්නේ. ඒ කියන්නේ ඉගෙන ගන්නවා කියන එක ලේසි දෙයක් නෙමෙයි. උගන්වන්න කනමිරිකනවා. ඒ කියන්නේ ඔබ හිතාගෙන ඉන්න විදිය නෑ. මේ පැත්තේ මේ පැත්තෙන්. ඒ කියන්නේ පළල් පාරක් නෙමෙයි පටු පාරක්. ඒකෙදි වේදනාවක් තියෙනවා. ඔබට මට උගන්වන්න තැනදී මගේ ප්‍රම ජේසුට රිදුනා. ඒකයි යෙසායා 50:5 කතා කරන්නේ දෙවි සමිදානෝ මගේ කන් පාදා ඇත. එතුමාට විරුද්ධව කැරලි ගැසුවේවත් එතුමාට පිටුපාගියේවත් නැත. කන් පාදනවා. කියා දෙන දෙයක් වෙනවා. ඒකයි හීබ්‍රු 7 වෙනි 5 වෙනි පරිච්ඡේදයේ 7 වෙනි වගන්තිය කතා කරලා කියන්නේ. මගේ ආදර ප්‍රේමන්තයන් 8 වෙනි වගන්තියට යන්න. හීබ්‍රු 7:5 8 වෙනි වගන්තිය. උන්වහන්සේ දේව පුත්‍රයන් වූ නමුත් Tamanගේ දුක් විඳීමෙන් කීකරුකම ඉගෙන ගත්සේක. මගේ ආදර ප්‍රේමන්තනි එහෙම තනක ජේසු කීකරු වෙනවා. ඒ එඬේරානන්ට. ජේසු කීකරු වෙලා මගේ ආදර ප්‍රේමන්තනි ජේසු කීකරු වෙලා ඔබ මම වෙනුවෙන් ජීවිතයම දෙනවා. ඒතර මේක ඔබ මම ඉගෙන ගන්න ඕනේ ජේසුගෙන්. ජේසු අද කතා කරලා කියනවා මම යහපත් එඬේරා ඔබගේ ජීවිතේ. මගේ ආදර ප්‍රේමන්තයනි මම යහපත් එඬේරා කියන තැනදී ඒක යහපත් එඬේරා කියන අත්දැකීමේදී ජේසු ඔබ බලා ගන්න විදියක් තියෙනවා. හැබැයි ඔබ මම හැම කෙනෙක්ම එඬේ ජීවිතයේ ඔබගේ මගේ ලෞකික එඬේරන්ගෙන් තුවාල වෙච්ච අය. තුවාල වෙච්ච නැති කිසිම කෙනෙක් නෑ. ඒකයි උන්වහන්සේ කතා කරලා කියන්නේ සමහර එඬේරු එයා එසකියල් 34 කතා කරලා කියනවා එසකියල් 34 කතා කරලා කියනවා එඬේරු එයාලව දුර්වල බැටළුවන් 4 දුර්වල බැටළුවන් නුඹලා ශක්තිමත් කළේවත් ලෙඩ වූ බැටළුවන් සුව කළේවත් තුවාල වූ බැටළුවන් තුවාල බැන්දේවත් නැතව මුලාව ගිය බැටළුවන් නැවත ගෙනාවේවත් නැති වූ ගෙනාවේවත් නැති වූ බැටළුවන් සෙව්වේවත් නැත. නුඹලා තුන්වෙනි වගන්තිය නුඹලා කිරි බොන්න හුය ලොම් ඇඳුම් අඳින්න හුය තරකල ස්තර සතුන් මරා කන්න හුය ඒත් නුඹලා බැටළුවන් පෝෂණය නොකරන්න හුය. තමන්ව පෝෂණය කරගන්න ඊශ්‍රායල් ජනදේරුන්ට උන්වහන්සේ කතා කළා කියනවා. කියන්නේ සමහරවල්ලාට මගේ ආදර ප්‍රේමන්තයනි ඔබව මාව පාවිච්චි වෙච්ච තැන තියෙනවා. සමහරවල් ඔබගේ මගේ අම්මා තාත්තගෙම තුවාල වෙච්ච තැන. එයාලා කියපු වචන, එයාලා කරපු දේවල් වලින් ඔබ තුවාල, සමහර වැඩිහිටියන් ඔබ තුවාල වෙලා ගුරුවරයන්ගෙන් තුවාල වෙච්ච තැන තියෙනවා. මතක තියාගන්න. මම තුවාල වෙච්ච විදියක් තියෙනවා, ඔබ තුවාල වෙච්ච විදියක් තියෙනවා. සමහරවල් අපි දන්නේත් නැහැ. ඔබ කොර ගහන්නේ ඒ තුවාල වෙච්ච නිසා, එතන එහෙම පහර කාපු නිසා. ඔබ දන්නේ ඇයි කොර ගන්න කියන එක. ඔබ දන්නා මේක කරගන්න බෑ. ඒ ඔබගේ අතීතයේ වෙච්ච තුවාලයක් එක්ක. ස්වාමීන් වහන්සේ කතා කරලා කියනවා 11 වෙනි වගන්තිය මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරනසේක බලන්න මමම මගේ බැටළුවන් ගැන සොයා බලා උන් රැක බලා ගන්නෙමි. ජේසු ගාවට යන්න ඕන එකයි. ජේසු තමයි යහපත් එඬේරා. සමහර යාලා දන්නේ නැතුව ඒක කරේ. දන්නේ නැති නිසා ඒක කරේ. නමුත් ජේසු ගාවට ගියාම ජේසු මොකද කරන්නේ? 16 කතා කරලා කියනවා මම නැති වූ බැටළුවන් සොයන්නෙමි, මුලාව ගිය බැටළුවන් ආපසු ගෙනෙන්නෙමි, තුවාල වූ බැටළුවන් තුවාල බඳින්නෙමි, ලෙඩ වූ බැටළුවන් ශක්තිමත් කරන්නෙමි, ශක්තිමත් වූ බැටළුවන් රැක බලා ගන්නෙමි. මම උන්ට සැබෑ එඬේරෙක් වන්නෙමි. මගේ ආදර ප්‍රේමත් ඒකයි ඔබ යන්න ඕනේ හැම දෙයකින්ම අයින් වෙලා ජේසු ගාවටම. ඊයේ දවසේ ඔබට රිදිච්ච තැන් ඇති. මට රිදිච්ච තැන් තියෙනවා. ඊයේ දවසේ අපි වරද්දගත්ත තැන් ඇති. වැරදිච්ච තැන් ඇති. ඒකයි හැම උදයකම මුලින්ම උන්වහන්සේ ගාවට දවස පටන් ගද්දි උන්වහන්සේ ගාවට ගිහිල්ලා සුව වෙන්නට ඕනේ. කොච්චර දේවල් වලින් සිත්ති මතක ඒ වගේම බය නොයිකුත් දේවල් වලින් තුවාල වෙලා දුර්වලකම් වල වැටිලා හැඟීම් වල දුබල වෙලා මගේ ආදර ප්‍රේමන්තනි මේ ඩැමේජ් වෙච්ච තැන් උන්වහන්සේ ගාවට ගිහිල්ලා සුව කරගන්න උන්වහන්සේ මේ තුවාල බඳිනවා. ඒක ඔබ පර්සනලි අත්දකින්න ඕනේ. ඒක දවස් ගානේ කරන්න ඕනේ. මොකද දවස් ගානේ ඔබ මම ඉන්නේ මේ ලෝකේ. ඒකයි ජෙරුජම් 10 අද කතා කරන්නේ. අද සුවිශේෂ කතා කරන්නේ මගේ ප්‍රේමන්තනි. සොරා එන්නේ සොරකම් කරන්නටත් ඒ ජොන් 10 සොරා එන්නේ සොරකම් කරන්නටත් මරන්නටත් විනාශ කරන්නටත් පමණකි.
තොර යකා ගොරවන සිංහෙක් වගේ ඔබ මොබ ඇවිදිනවා. 2 පෙදුරු 5:8 2 පෙදුරු 5:8 කියනවා සීසන් නැතිව අවදිව සිටින්න මන්ද ඔබගේ සතුරා සාතන් ගොරවන සිංහෙක් මෙන් ඔබ මොබ ඇවිදිනවා. මගේ ආදරේ ප්‍රමාන්තයනි ඒ තැනදී කාවද ගිල ගන්න කියලා. ඒතර ඌ ඉන්න ඔබ තුවාල කරන්න. ඌ වෘකයෙක් බැටළු මස් වලට පෙරේතයෙක්. ඔබගේ රීරි මාංශය ඌරගෙන කනවා සිත්ති පුත්කලය හරහා. ඒතර ඔබ මාව නිරන්තරයෙන් තුවාල වෙනවා. මමත් ඔබත් අපි හැමෝම තුවාල වෙන අය. එනිසා ඒ නේර ගාවට ගිහිල්ලා ඒ උන්වහන්සේ තමයි දන්නේ ඔබ කරගහද්දී ඇයි කියලා. ඔබගේ තුවාල කොහෙද ඉන්නේ? එල්ලිලා ඉන්නේ කිනිතුල්ල මොනක්කුද කියනක උන්වහන්සේ දන්නවා. උන්වහන්සේ ඕනේ ඔබට ආදරයෙන් ඔබව සුව කරන්න. මගේ ආදරේ බෙමන්තිනි උන්වහන්සේ කතා කළා කියනවා අද මමයි දොරටුව. දැන් ඔබ මේක තේරුම් ගන්න. ඒ කියන්නේ දොරටුව කියලා කියන්නේ බැටළු ගාලා තියෙනවා. ඒකේ දොරටුවට ගේට්ටුවක් නැහැ ඒගොල්ලන්ගේ. වැඩි ආරක්ෂාවට මොකද කරන්නේ? එන්නේ ගේට්ටුව හරහා නිදිය ගන්නවා. ඒතර කවුරු හරි එනවනම් එන්නේ හරහා එන්නට ඕනේ. ඒතර මුලින්ම කන්නේ එන්නේ රාව. බැටළුවන්න එකයි මගේ මේ සම්බන්ධතාව මහා ගැඹුරු දෙයක්. එතනින් එන්නට ඕනේ. උනාස කතා කරලා කියනවා බලන්න. උනාස කතා කරලා කියනවා හොර පාරවල් වලින් එන අය ඉන්නවා. 10:1 ඒකාන්තයෙන්ම මම ඔබට කියමි දොරටුවෙන් බැටළු ගාලට ඇතුළු නොවි අන්තනකින් නැගී පැනෙන්න සොරෙක්ද කොල්ලකන්නෙක්ද වේ. ඒ දොරටුවෙන් ඇතුළු වෙන්න බැටළුවාගේ එන්නේ අය. අද යහපත් එන්නේ වගේම තව විශේෂ දවසක්. වොකේෂන් සන්ඩේ. දේව කැඳවීම ඉරුදී. අපි කැඳවීම වලට යාඥා කරන්න ඕනේ ඒකයි. ඒ කියන්නේ පියතුමන්ලා සිස්ටර්ස්ලා ගිහි පැවිදි පූජක හැම කෙනෙක්. මගේ ආදරේ ප්‍රමාන්තේනේ ඔබලාගේ ජීවිතේ දොරටුවෙන් ඇතුළු වෙන ඉඩේරු එයාලා. අපේ ජීවිතවල කොච්චර දේවල් එයාලා කරලා තියෙනවද? ඒ වගේම හොර පාරවල් වලින් එන අය ඉන්නවා. අපිට අඳුර ගන්න පුළුවන් ඒ අය. ලස්සන වචන කියාගෙන බයිබලයේ අතින් අරගෙන ලස්සනට එනවා. හැබැයි ඒගොල්ලෝ එන්නේ රැළෙන් ඔබව අරගෙන යන. හොරකම් කරන්න. යකත් වචනේ දන්නවා. උන්වහන්සේව කඳු මුදුනට උන්වහන්සේ දේවමස්ථානයේ මුදුනට අරගෙන ගිහලා පණින්න කියලා කිව්වා. ගීතාවලිය 91 යකා කෝට් කරා. ගීතාවලිය 91 කෝට් කළා කිව්වා දේවදූතය යටින් අල්ලගන්නේ කියලා. යකත් බයිබලේ දන්න. ඉතින් හොර පාරවල් වලින් එන්නේ කුලි හරි එඬේරු නෙමෙයි. ඒ නිසා තමයි සභාවේ පූජකයන් පැවිදි අය උදෙසා ඔබ යාඥා කරන්න ඕනේ. අද තව කැඳවීම අපිට ඕනේ. තව කැඳවීම ඕනේ. සභාවේ මෙතන අපි හරි එඬේරු ඕනේ අපිට. මගේ ආදර ප්‍රේමන්තයනි ඒ නිසා මේ කැඳවීම දවසේ අපි යාඥා කරනවා. ඒ කියන්නේ හරි තැනක ඔබ මෙහෙවන කිසිම පියතුමෙක් දිනාගන්නේ ඔබව පියතුමාට නෙමෙයි. පියතුමා සේවය කරලා යන කෙනෙක්. කිසිම සිස්ටර් කෙනෙක් සහෝදරතුමෙක් තමුන්ට දිනාගන්නේ නැහැ. එයාලගේ සිස්ටම් එකේම එයා දාලා යන්නට ඕනේ. ඒතර ඔබව ජේසුට දිනා දෙන අයයි එයාලා. එනිසා අපිට ඕනේ තව මේ කැඳවීම වලට අපි යාඥා. ඒකයි ජේසුස් කතා කරලා කියන්නේ හොරපාරෙන් එන අය ඉන්නවා පරිස්සම් වෙන්න. හැබැයි එඬේරගේ කට හඬ අහන බැටළුවෝ නම කියලා එඬේර කතා කරනවා පර්සනලි. ඒකයි පේදුරුට උන්වහන්සේ කතා කරලා කියන්නේ සීමොන් ඔබ පේදුරු කේපස් පර්වතයක් කැඳවීමක් තියෙන නමත් එක්ක. ඒතර ඔබ හැම කෙනෙකුටම කැඳවීමක් තියෙනවා. මගේ ආදරේ ප්‍රමාන්තනි දැන් ඇන්ටන් කියන්නේ කවුද? ඇන්ටන් කියන්නේ කවුද? මම ඇන්ටන් කියන්නේ ඇන්ටන් කියන්නේ කවුද? අන්තෝනි මුන්ද්‍රයා. ක්‍රිස්ටියන්නේ කොහොමද? ක්‍රයිස්ට්. මගේ ආදරේ ප්‍රමාන්තනි. තේරුණා? ඒ කියන්නේ දැන් මේ නම තුල කැඳවීමක් තියෙනවා. නම තුල කැඳවීමක් තියෙනවා. ඉතින් ඒක නිසා ඒ තැනදී ඔබව මාව කැඳවන විදිය ජේසුස් ඔබට නම කියලා කතා කරන්නේ. දැන් මට කලන කියලා කතා කරනවා. කලන කියන්නේ මගේ නාම සාන්තිකෝරය ක්ලෙයා. එතන කලන කියන්නේ මිතුරා. එතන ඒ බැඳීමක් මිතුරා. දැන් උනාස කියනවා තමුන්ගේ මිතුරා උදෙසා ජීවිතය පූජා කරන තරම් මිතුරාමක් නැහැ කියලා. ඒක වඩා කරන්න අමාරුයි තාම. ඒක වෙනම කතාන්තරයක්. මගේ ආදරේ මාතරේ. දැන් කෙසේ වෙතත් ඉතින් අපි හැම කෙනෙකුම නමේ තේරුමක් තියෙනවා. ස්වාමීන් වහන්සේ නම කියලා කතා කරනවා. නම කියලා කතා කරනවා. ඒතර මේ බැටළු ගාලේ දොරටුව උන්වහන්සේ මගේ ප්‍රමාන්තය.
උන්වහන්සේ දයාබරව ඒ තැන ඔබ මාව සන්නත්ත කරනවා. උන්වහන්සේ දයාබරව ඔබව මාව ඒ තැනින් අරගෙන යනවා. ඔබ මාව බලා ගන්නවා. උන්වහන්සේ කියනවා ඔබට කලින් යන්නේ. වචනය හරි ලස්සනට කතා කරලා කියනවා. බැටළුවෝ මාගේ තුන්වෙනි වගන්තිය. බැටළුවෝ මාගේ කටහඬ හඳුනති කියන්න. බැටළුවෝ ඔහුගේ කටහඬ හඳුනති. ඔහු තමාගේම බැටළුවන්ට නම් කියා හඬ ගසා ඔවුන් පිටතට ආවිත ඔවුන්ට පෙරටුව යයි. ඒ කියන්නේ ඉස්සරහින් යන්නේ. ඉස්සරහින් යන්නේ. හැමතිස්සෙම ඔබගේ ඉස්සරහින් ස්වාමීන් වහන්සේ යන්නේ. ඒ කියන්නේ ඔබ රුදුරු නිම්න ප්‍රශ්න අරගල ඉස්සරහා ඔබගේ ඉස්සරහා ඉන්න ඕනේ උන්වහන්සේ මගේ ප්‍රමාණය. ඒතර ඔබගේ ඉස්සරහා උන්වහන්සේ ඉන්නවා නම් මතක තියාගන්න ඔබට පේන්නේ උන්වහන්සේව. ප්‍රශ්නේ නෙමෙයි. ඔබට ප්‍රශ්නේ පේනවා කියලා කියන්නේ මොකක්ද? ඔබට ප්‍රශ්නේ පේනවා කියලා කියන්නේ ඔබට ඉස්සරහා උන්වහන්සේ ඉන්නවා නම් හිතන්න මේක කඩාගෙන වැටෙයිද නෑනේ. හරි. ඔබට ඉස්සරහා උන්වහන්සේ ඉන්නවා නම් හරිද? උන්වහන්සේ ඉන්නවා කියලා හිතන්න. ඒතර ඔබට ඉස්සරහා උන්වහන්සේ ඉන්නේ ඔබට පේන්නේ උන්වහන්සේව. ඒ කියන්නේ ප්‍රශ්නේ පේනවා කියලා කියන්නේ මොකද්ද? ඒතර තමයි ප්‍රශ්නේ පේන්නේ. උන්වහන්සේ එන්නේ නම් උන්වහන්සේ ඔබට ඉස්සරහා ඉන්නවා නම් ඔබට පේන්න ඕනේ උන්වහන්සේව. මගේ ආදර ප්‍රේමන්තනේ ඔබ උන්වහන්සේව ඔබට පේනවා කියලා කියද්දි තේරෙනවද කියන එක? ඔබව ඒ කියන්නේ ඔබගේ මගේ ජීවිතයේ හැම අරගලයකදීම ඔබගේ ඉස්සරහින් උන්වහන්සේ යනවා. එතකොට ඔබ ඉස්සරහින් යද්දී ඔබට පේන්නේ උන්වහන්සේව. ඒ වගේම ඔබ එඬේරෙක් වෙද්දී ඔබ අනිත් අයගේ ඉස්සරහින් යන්නට ඕනේ. එඬේර හරක් බලාගන්නේ කවුද? එඬේර හරක් බලාගන්නේ නැහැ. ඔව් ගොපල්ලා තමයි හරක් බලාගන්නේ. වෙනස මොකක්ද? ගොපල්ලාගේ හරකගේ වෙනස මොකක්ද? හරකගේ නෙමෙයි සමාන. එඬේරගේ වෙනස මොකක්ද? ගොපල්ලාගේ එඬේරගේ වෙනස. ගොපල්ලා යන්නේ පිටිපස්සෙන්. පිටිපස්සෙන් ගලන අරුන් හරක් වගේ හරක් යන නිකන් ඈ උන් ඉස්සරහින් යනවා. දැන් කරනවාද පිටිපස්සෙන් දක්කගෙන යන්නේ. ගොපල්ලව බැටළුවන්ට පේන්නේ නැහැ. ඉතින් ගොපල්ලා මොකද ෆෝන් එක තල සිගරට් එකක් බිබි යා කියලා එයාට ෂොට් එකක් ගගා එයාට ඕන දේ කර බැටළුවන්ට ඒ කියන්නේ හරක්ට ගහන්නයි තියෙන්නේ. ගහපු ගමන් ඈ කියලා යනවා. අපි ගොඩාක් වෙලාවට ළමයින්ට කරන්නේත් ඕක තමයිනේ. ළමයිව හරක් කරලා තියෙන්නේ. ඒ කියන්නේ ඔබ ආදර්ශයක් දෙනවට වඩා උච්චේ උඹ කවදාවත් කටේ තියන්න එපා. අත්තබිවන උඹ බොන්න එපා. තේරුණාද කියන එක? මගේ ආදර විමන්තනේ. ඒ කියන්නේ ඔබ මම ළමයිව දරුවන්ව හරක් කරලා බෑ. ඔබ ඉස්සරහින් යන්නට ඕනේ. ඒතර ඔබව පේන්නේ යන්නේ ලරුවන්ට. එකයි දෙමව්පියෝ කියද්දී අර ඉන්දියරුන්ට රජතුන් කට්ටුවට ශාස්ත්‍රවන්තයන්ට ජේසුව පෙන්නපු තරුවක් කියලා කියන්නේ. ඒතර ඔබ ඉස්සරහින් යන ඔබගේ ආදර්ශය ඔබ ජේසුව අනුගමනය කරන විදිය එයාලට ඩිරෙක්ට් එකපාර ජේසුව පේන්නේ නැහැ. ඒතර එයා ඔබ ජේසුත් එක්ක ගනුදෙනු කරන විදිය තමයි අද ඔබ ජේසුත් එක්ක ගනුදෙනු කරන්නේ. මගේ ප්‍රධානම සෙමිනේරිය ඒකේ රෙක්ටෝරයි උනේ මගේ අම්මයි තාත්තයි. අවුරුදු ගාණක්ම යයි මට ඒගොල්ලෝ මට ඉගැන්නුවේ මගේ ප්‍රේමාන්තය. ඒතර ඒ තැනදී ඔබ මම ඉස්සරහින් යන කෙනෙක්. කවදාවත් ප්‍රශ්නයකදී දාලා යන්නේ නැහැ. කවදාවත් ප්‍රශ්නයකදී දාලා යන්නේ නැහැ. ප්‍රශ්නයේදී මම මුණ දෙනවා. ප්‍රශ්නයේදී මම ප්‍රශ්නට මුණ දෙනවා. ඒ කියන්නේ අපි අත හොද ගන්න පිලාත්ලා නෙමෙයි. මගේ ආදර ප්‍රේමන්තනි පේදුරු ජේසුත් එක්ක හිටියත් දාලා දිවුවා. දාලා ගිය චරිත. හැබැයි අද සුවිශේෂී කතා කරනවා පේදුරුතුමා කතා කරනවා. ඒ කියන්නේ කොහමද මගේ කටහඬ අහන්න මම කියන දේ අහන්න ජේසු වෙනුවෙන් ජීවිතය දෙන තැනකට. ඒක කවදද උනේ? කවදද පේදුරුගේ වෙනස උනේ? පෙන්තකොස්ත දවසේ. පෙන්තකොස්ත දවසේ මොකද උනේ? ශුද්ධාත්මය මොකද උනේ? ජේසුගේ ආදරය එච්චර කල් තිබිච්ච ආදරය හත්වත ඇතුලේ ගින්නක් කරා. ජේසුව එළිය නෙමෙයි ජේසුව ඇතුලෙන් දැනෙන්න ගත්තා. එක්තරා විදිහට ජේසු පිස්සුව හැදුනා. ඒ තැනදී
පේදුරුට ආයිත් ඒ තැන දාලා යන්න බෑ. මැරෙනකම්ම ගියා. ඔබ මගේ ජීවිතයේ ඔබ ජේසුගේ ආදරය අත්දකින්න තැන තමයි ඔබ දාලා යන්නේ නැත්තේ. මගේ ආදර බෙමන්තියනි ඒකට ලොකු බලයක් ඕනේ. ලොකු ශක්තියක් ඕනේ. ජේසු කතා කළා කියන්නේ බැටළුවන්ත එක ගන්න දුරු කරන එක ලේසි නෑ හොඳේ. බැටළුව කියලා කියන්නේ අකීකරු අය, දුර්වල අය, ගඳයි, නන්නත්තරයි. තේරුණාද? ඌ ගිහලා පබගාලක බැටළුවෙන් පස්සේ එතන කැතකුණු කරගෙන අර රෝමවර මේව එල්ලෙනවා. අයියෝ කල්තර බැටළුවා මම දැකලා තියෙනවා එකයි. ඌ කරේ තියාගෙන ඉන්න වෙනවා. ඌ ට්‍රැක් එකට ගන්නවා කියලා ලේසි නෑ. සමහර ඔබගේ දරුවන්ව, ඔබගේ බැටළුවා, ඔබගේ බිරිඳ, ඔබගේ ස්වාමිපුරුෂයා, ඔබට දීපු බැටළුවෙක්. හැමෝට එකයි පේදුරුතුමාගෙන් ජේසුස් අහන්නේ. හැමෝටම වඩා මට ආදරෙයිද? එහෙනම් මගේ බැටළුව පෝෂණය කරන්න. ජෝන් 21:15. ජේසුට ඇති ආදරය නැතුව ඔබට මේක කරන්න බෑ. තාත්තා ඒකයි ජේසුස් තාත්තට කියන්නේ තාත්තේ වාසගේ කැමැත්ත කරන එක මගේ ආහාරය. මට වාසගේ කැමැත්ත කරන්නට ඕනේ. ඒ තරම් ආදරයක් තාත්තට. ඔය ආදරේ නැතුව කවදාවත් අපි කරන දේ අපිට කරන්න බෑ මගේ ප්‍රමාණය. ඒකයි පේදුරුතුමා හරිය ලස්සනට කතා කරලා කියන්නේ. පේදුරුතුමාගේ ලිපියේ එක පේදුරු උනාසේ පැහැදිලිවම කතා කරලා කියනවා 5:2 වගන්ත. අපි හැමෝම කියමු. එක පේදුරු 5:2. ඔබට බාර දෙන ලද කියන්න ඔබට බාර දෙන දෙවියන් වහන්සේගේ බැටළු රැළ දෙවියන් වහන්සේගේ බැටළු පෝෂණය කරන්න. පෝෂණය කරන්න. බල කිරීමක් නිසා නොව බල කිරීමක් නිසා නොව දේව කැමැත්ත අනුව දේව කැමැත්ත සතුටු සිතින් සතුටු සිතින් එසේ කරන්න. එසේ කරන්න. වේතනට ඇති ආශාවක් නොව ආශාවෙන් නොව සේවයට ලැබියාවෙන් එසේ කරන්න. පේදුරුතුමා කියන්නේ කොහොමද? ඇයි ජේසු ඇහුවේ හැමෝටම වඩා මට ආදරේ? එහෙනම් මගේ බැටළු පැටු පෝෂණය කරන්න. මගේ ආදර ප්‍රමාන්තේනේ හැමෝටම වඩා මට ආදරේ කියන තැන ඒ ආදරේ නම් බැටළු පැටවුන් ඒ කියන්නේ ජේසුට ඇති ආදරය නිසා බැටළු පැටවුන් පෝෂණය කරන්න. මගේ ඒ නිසා ඔබ තවස ගානේ මේ තැන දරා ගන්නට වෙනවා. බැටළුව බලා ගන්න එක ලේසි නෑ. ගඳ ගහන තැනක අකීකරු වෙන තැනක ජීවිතය දෙන එක ලේසි නැහැ. ජේසු එකයි ජෝම්තුමාගේ සුවිශේෂී කතා කළා කියන්නේ මගේ ආදර ප්‍රේමන්තයනි අද සුවිශේෂී උනාසි කතා කළා කියනවා 17 මා පියාණන් මට ප්‍රේම කරන්නේ මා නැවත ලබන පිණිස මාගේ දිවි පුදන බැවිනි කිසිවෙක් එය මාගෙන් පැහැර නොගනිති. බැටළුවන්ට ජීවිතය දෙනවා කියන එක. එය මාගේ කැමැත්තෙන්ම මම පුදමි. එය පුදන්නට කියන්න එය පුදන්නට මට බලය තිබේ. බලය තිබේ. ජීවිතය දෙන්න බලයක් ඕනේ. ඒකයි මල්ලු වෙන යාඥා කරේ තාතර අනේ ස්වාමීනි පුළුවන් නම් මේ පාත්‍රය අයින් කරන්න මට අමාරුයි. ඒක ලේසි නෑ. ඔබගේ ප්‍රධානම බැටළුවා ඔබගේ ස්වාමිපුරුෂයා ඔබගේ බිරිඳ එයා වෙනුවෙන් ජීවිතය දෙනවා කියන එක අමාරුයි. එච්චර රිද්දක්දී, එච්චර තුවාල කරද්දී, එච්චර මාව විසි කරද්දී එතන අඩුපාඩු ගොඩක් දකිද්දී ජීවිතය දෙන්න අමාරුයි. ඈත ඔන්ලයින් ජීවිතය දෙන්න හරි ලේසි. තේරුණාද කියන්නේ? බ්ලූටූත් විදිහට ජීවිතය දෙන එක හරි ලේසි. Facebook එකේ ජීවිතය දෙන එක හරි ලේසි. හැබැයි ගෙදර ඉන්න කෙනාට ජීවිතය දෙන එක ඒක ලේසි නෑ මගේ ප්‍රේමන්තේ. ඒකයි පේදුරුතුමා කතා කරලා කියන්නේ බැටළු එකයි පාප්පාන්සේ අපිට කතා කරලා කියන්නේ ශුද්ධ පේතුමා ෆ්‍රැන්සිස් ශුද්ධ පේතුමා කියනවා බැටළුවන්ගේ ගඳ උහුලන එඬේරෙක්. ඒ ගඳ උහුලන්න ජේසුගේ සුවඳ ඔබට දැනෙන්නට ඕනේ. ඒ සුවඳෙන් ඔබ නැහැවෙන්නට ඕනේ. ජේසුගේ සුවඳ විඳගෙන තමයි ඒ ගඳ උහුලන්නට ඕනේ. මගේ ආදර ප්‍රේමන්තේනි තිත්ත බෙහෙතක් බොන්න සීනි ටිකක් දාගෙන යනවා වගේ ජේසුගේ ආදරයෙන් ඒ පැණිරහින් පිරීලා ඒ තිත්ත ඔබ දරන්නට ඕනේ. ඒ නිසා ඒක ඔබ බලයත් එක්ක කරන දෙයක්. ඒකයි පේදුරුතුමා අද කතා කරලා කියන්නේ අවසානයේ අද එක පේදුරුතුමාගේ ලිපියේ කතා කරලා කියනවා මගේ ප්‍රේමන්තේනි 20 ඔබ වරද කොට ඊට සුදුසු දඬුවම් ලබන කල්ලි ඉවසන්නේ වුනම් ඒ කුමන වටිනාකමක් තිබේද? ඒත් ඔබ යහපත කොට ඒ ගැන දුක් විඳින්මින් ඉවසන්න වුනම් ඒ දෙවියන් වහන්සේ ඉදිරියේ ප්‍රශංසනීය දෙයකි. ඔබ කැඳවනු ලැබුවේ කියන්න ඔබ කැඳවනු ලැබුවේ මේ සඳහාය මගේ ආදර ප්‍රේමන්තයනි 24 අප පාපවලට නැසී දහම්ම ජීවිතයක් ගත කරන පිණිස උන්වහන්සේම තමාගේ ශරීරයෙන් කුරුසය මත අපගේ පාප ඉසුලුසේක. ඔබ සුව කරනු ලැබුවේ උන්වහන්සේගේ දුක් වේදනා නිසාය. ඔබ බැටළුවන් මෙන් මුලාව යමින් සිටියහුව. ඒත් දැන් ඔබගේ ජීවිතවල එඬේරා බාරකාරයාද වෙත ඔබ හැරී සිටින්නහුය. 21 කියනවා ඔබ කැඳවනු ලැබුවේ මේ සඳහාය ක්‍රිස්තුස් වහන්සේ කියන්න
ක්‍රිස්තුස් වහන්සේ ඔබ උදෙසා ඔබ උදෙසා වදවිඳ වදවිඳ ඔබ උන්වහන්සේගේ ඔබ උන්වහන්සේ අඩිපාරේ යන පිණිස අඩිපාරේ යන ඔබට පිණිස ඔබට ආදර්ශයක් දුන්සේක. ආදර්ශයක් දුන්සේ. එනිසා ජේසුගේ ආදරය විඳලා ආදරය කරන්නට ස්වාමීන් වහන්සේ කැඳවනවා. එක ජුවම් 4:18 20 උන්වහන්සේ කතා 4:20 උන්වහන්සේ 19 උන්වහන්සේ කතා කළා කියලා. එක ජුවම් 4:19 උන්වහන්සේ කියලා කතා කළා කියනවා. We love each other because he first loved us. අප ප්‍රේම කරන්නේ උන්වහන්සේ පළමු කොට අපට ප්‍රේම කළ බැවිනි. අපට ප්‍රේම කළ මගේ ආදර ප්‍රේමන්තයනි. එනිසා අද දවසේ ජේසු මගේ ජීවිතයේ යහපත් දෙන්නානන් කියන අයිති කරගමු. හැම උදයකම අපේ තුවාල බඳින්නට කියලා කියමු. සුද්ධ කරන්නට කියමු. අපිට ආදරෙන් පුරවන්නට කියමු. ශක්ති සම්පන්නතෙන් පරිස්සම් කරන්නට කියමු. ඒ ආදරයෙන් ඔබත් එඬෙරෙක් වෙන්නට ස්වාමීන් වහන්සේ කැඳවන බව අයිති කරගෙන මේ දිව්‍ය ආගය තුල අපි භක්තියෙන් ස්වාමීන් වහන්සේට අපගේ ජීවිතය ඔප්පු කරලා යාඥා කරමු. විශ්වාසය ප්‍රකාශ කරන්නට නැගිට සිටින්න. එකම දෙවියන් වහන්සේ කෙරෙහි මම විශ්වාස කරමි. අහස පොළවද වෙන සියල්ලද සියලු බල දෙවියන් විශ්වාස කරමි. දෙවියන් වහන්සේගේ එක ජනිත පුත්‍රයානන්ද එකම ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහිද විශ්වාස කරමි. උන්වහන්සේ සෑම කලටම පෙර පියාණන්ගෙන් ජනිත වූසේක. උන්වහන්සේ දෙවියන්ගෙන් දෙවියෝද ආලෝකයෙන් ආලෝකයේද සැබෑ දෙවියන්ගෙන් සැබෑ දෙවියෝද වනසේක. ජනිත වනවත් මරණ ලැබ පියාණන් සමග එකම භාවත්වයට ඇතිව උන්වහන්සේ වැඩ සිටිනසේක. උන්වහන්සේ හේතු කොටගෙන සියල්ල මවනු ලැබුවේය. මිනිස් අපදේශාද අපගෙන උදෙසාද උන්වහන්සේ ස්වර්ගයෙන් බැස වදාළසේක. සුදත්මහස්ගේ අනුභවයෙන් කනි මරියාවන්ගේ මිනිස් බවගෙන උන්වහන්සේ මනුෂ්‍ය වූසේක. තවද උන්වහන්සේ අපදේශා පොන්සි පිලාතුන්ගේ කුරුසයන්ගේ සැලබ මරණ වේදනාවේද උකුත් වේ තම්පත් කළ ලැබුසේක. ශුදලේලි පරිදි උන්වහන්සේ තුන්වෙනි දා උත්ථානසේක. උන්වහන්සේ ස්වර්ගාරෝහණව පියාණන් වහන්සේගේ දකුණු පසේ වැඩ සිටසේක. ශීවතුන් මළුන්ද විනිශ්චය කරන්නට උන්වහන්සේ මහිමාන්විතව නැවත වඩිනසේක. උන්වහන්සේගේ රාජ්‍යයට කෙලවරක් නොමැත්තේ. පියාණන් වහන්සේගේ නා පුත්‍රයන් වහන්සේගේ නිත්‍ය සමිදානන්ද ජීවදායකයන්න්ද ශුද්ධාත්මන් වහන්සේ කෙරෙහිද විශ්වාස කරමි. උන්වහන්සේ පියාණන්ද පුත්‍රයාණන්ද සමග එකම වන්දනාවත් මහිමයත් ලබනසේක. උන්වහන්සේ දිවස්වරුන් මගින් කතා කළසේක. අපෝස්තලන්ගේ පැවැත්ෙන එකම ශුද්ධ වූ කතෝලික සභාව කෙරෙහිද විශ්වාස කරමි. පෞකමාව සඳහා එකම ප්‍රසාද ස්නාපනයක් ඇති බවත් අහා ගනිමි. තවද මළුන්ගෙන් නැවත නැගිටීමද මතු පැමිණෙන සදා ජීවිතයද බලාපොරොත්තු වෙමි. ආමෙන්. විශ්වාසිකයන්ගේ ආඥා. දාබර දෙවි ස්වාමීනි ඔබ වහන්සේගේ ශ්‍රාවකත්වයේ දරාගත් ශුද්ධෝත්තම පියතුමන් සභානායකයන් පූජක පවයේ පැවදි හැම කෙනෙකුම ශුද්ධාත්ම බලයෙන් පූර්ණ කරන්නට කරුණා කළ මැනව තව තවත් දේව කැඳවීම් රෝපණය කරමින් වහන්සේගේ මිදුවනේ සොය කරන්නට ඔබ වහන්සේගේ දැසි දසුන්ගේ සිත් සතන් වහන්සේ ස්පර්ශ කර ආලේප කරන පිණිස ස්වාමිනී අප කරන ආඥා සවදාල මැනව. දාබර දෙවි ස්වාමිනී ඔබ වහන්සේගේ හඬ අඳුරගෙන මේ වසංගත ව්‍යසන ASCII ගිනි මැද මොසස්ට කතා කළාසේ ඔබ වහන්සේ කතා කරන බව අසා තේරුම්ගෙන කාලයේ සලකුණු හරහා ජීවිත වෙනස් කරගන්නට සෑම පාපිෂ්ඨයෙකුටම ශුද්ධාත්ම ඥානාලෝකය ලැබෙන පිණිස ස්වාමිනී අප කරන ආඥා සවදාල මැනව. දාබර දෙවි ස්වාමීනි කොරෝනා වසංගතයෙන් මේ මොහොත වෙනකොට මියදුණු 2,44,773 තුන් දෙනෙකුගේ ආත්ම වහන්සේ බාරගත මැනව. රෝගාතුරව දැඩි සත්කාර ඒකකවල නිවෙස්වල පීඩා විඳින මේ වසංගතයෙන් පීඩා විඳින සෑම රෝගියෙකුම වහන්සේ ජොහරාෆා කියන නාමය තුල වුණ ස්පර්ශ කර ආලේප කර නිදහස් කරන පිණිස ස්වාමිනී අප කරන ආඥා සවදාල මැනව. මේ ලෝකයේ ව්‍යසනය මැදයේ අසරණව පීඩා විඳින සාගින්නෙන් දුක් විඳින ඔබ වහන්සේගේ දයාබර දූ දරුවන් සීකල මැනව. ජොහජීරේ යන නාමය අයිති කරගෙන ඔබ වහන්සේ සපයන්න නිසාම ඔබ වහන්සේගේ දිව්‍ය සංරක්ෂණයෙන් ඒ හැම පවුලක්ම ඔබ වහන්සේ රැක ගන්නට කරුණා කරන පිණිස
ස්වාමිනී අප කරන යාඥා සාවදාල මැනව. සුළු මොහොතක් නිහඬව අපගේ පෞද්ගලික ඉල්ලීම උදෙසා මැදිහත් වෙමු. මිහිදේ අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමේන්. පන්තු පිදීම. මාලක සුවඳ මාසිත තුලට දෙන්න සමිඳුනේ මාලක මෙලෙක මහද තුලට දෙන්න දෙවිඳුනේ එවිට මාලක මෙලෙක සමග සුවඳ සුදු බවේ ඔබට පුදමි මහද සමග මසිත පඳුරුසේ දෙවි පියාණනේ අපගේ පඳුරු බාර ගන්න දෙවි පියාණනේ. සහෝදරවරුනි මාගේ සහභාගී යාගේ සිර බල දෙවි ස්වාමින් වහන්සේට ප්‍රසන්න වන පිණිස යාඥා කරන්න. ස්වාමීන් වහන්සේගේ නාමයට ප්‍රශංසාවත් මහිමයත් වන සඳහාද අපට තමන් වහන්සේගේ මුළු ශුද්ධ සභාවට ප්‍රයෝජනවත් වනු සඳහාද ඔබගේ හස්තවලින් ස්වාමීන් වහන්සේ මේ යාගය පිළිගන්නාසේක්වා. නැගිට සිටින්න. මහෝත්තම දෙවී ස්වාමිනී මෙම යාගය මගින් හුවමාරුවන අපගේ හොඳ හිත් ඔබ දයා කරුණාවත් තුලින් ඔබ වහන්සේගේ දේවත්වයේ සහභාගී වීමට අපට මඟ සලසන සේක් වේද. ඔබ වහන්සේගේ ගැලවීමේ පණිවිඩය ලබාගත් අප හැමට ඔබ වහන්සේගේ අභිමතය පරිදි දිවි ගෙවීමේ වාග්ය උදා කළ මැනව. මේකද අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමේන්. ස්වාමීන් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමගද වනසේක්වා. ඔබගේ සිත් යොමු කරන්න. ස්වාමීන් වහන්සේ වෙත යොමු කර සිටීමු. දෙවී ස්වාමිනී සෑම කල්හිම අප ඔබට තුතිපිදිය යුතුවද. ක්‍රිස්තුස් වහන්සේ අපගේ පාස්කු බිලි පඬුර ලෙස යාගයක් වූ මේ උතුම් සමයේදී වඩා මහතර සරිණ අප වහන්සේට ප්‍රශංසා කිරීම සබවින්ම යෝග්‍ය යුතුය සාධාරණය ගැලවීම දායකය. කුමක් හේින්ද යතුන් වහන්සේ මගින් අපි ආලෝකයේ දරුවන් වී සදාතන ජීවිතයට බිහි වූෙමු. ස්වර්ග රාජ්‍යයේ දොරටුවද අප සඳහා විවෘත විය. උන්වහන්සේගේ මරණය හේතු කොට අපි අපේ මරණයෙන් ගැලවුණෙමු. උන්වහන්සේගේ උත්ථානය මගින් අපි ජීවිතය කරා උත්ථාන වූෙමු. ඒ උත්ථාන ජයග්‍රහණය උදම් වී ලෝපුරා වහන්සේගේ විශ්වාසිකයෝ ආනන්ද වෙති. ස්වර්ගීය බලතාවයද සොරදූත සමූහයද නිතිපතාවට ගී ගයමින් වහන්සේගේ මහිමය මෙසේ වර්ණනා කරති. සවිශුද්ධ සවිශුද්ධ ලෝකාග්‍ර දෙවි ස්වාමීන් වහන්සේ සවිශුද්ධ අහසත් පොළොවත් ඔබගේ මහිමෙන් පිරී තිබේ. ස්වර්ගයේ ජය ශ්‍රී වේවා. ස්වාමීන් වහන්සේගේ නාමයෙන් වඩින උතුමානෝ භාග්‍යවත්ය. ස්වර්ගයේ ජය ශ්‍රී වේවා. මගේ ආදර ප්‍රේමවත්නි, ඒ ඩේරා ඔබව නිල් තන ගොළවලට අරගෙන යන්නේ නැතුව ඔබව උන්වහන්සේගේම ශරීරයෙන් රුධිරයෙන් පෝෂණය කරන මොහොත ඔබේ ජීවිතයේ බිඳුණු තැළුණු තැන් තුවාල වෙච්ච රිදිච්ච තැන් හැම දෙයක්ම මේ අල්තාරෙන් තියන්න. පූප කැඩෙද්දි, රාජ්ගේ ශරීරය කැඩෙද්දි
ඒ ඔබගේ මගේ තැළුණු බිඳුණු කැඩුණු තැන්වලට ජේසුස් සුවය දෙන බව අතහලා මේ හැම රෝගී පීඩා තත්ත්වයක්ම ප්‍රශ්න අරගලයක්ම වේදනාවක්ම මතකයක්ම මේ අල්තාරෙන් තියන්න. එසේ ස්වාමීනි ඔබ වහන්සේ සැබවින්ම සුවිශුද්ධය. සියලු සුවිශුද්ධතාවයේ උල්පත ඔබ වහන්සේමය. එයින් ඔබ වහන්සේගේ ආත්මයන්ගේ අනුභවයෙන් මේ පඬුරු පරිශුද්ධවත් කරන මෙන් අපි දයාබරවාද සිටින්නේමු. අප එසේ අදනුයේ මේ පඬුරු අප උදෙසා අප ස්වාමීන් වන ජේසුස් වහන්සේගේ ශ්‍රී ශරීරයත් ශ්‍රී රුධිරයත් බවට පත්වනු සඳහාය. උන්වහන්සේ දුක් සහිත මරණයට සිය කැමැත්තෙන් තමන් පවරා දෙනු පෙර පුබේ රැගෙන ඔබ වහන්සේට තුති පුදමිනය කඩා සුවකේ ශ්‍රාවකයන්ට දෙමින් මෙසේ වදාළසේක. ඔබ සැමමෙන් ගෙන අනුභව කරන්න. සැබවින්ම මේ ඔබ දෙසා පවරා දෙනු ලබන මාගේ ශරීරයයි. මාගේ ස්වාමිනී, මාගේ දෙවියනි, රාත්‍රී භෝජනය වැළඳූ පසුව උන්වහන්සේම කුසලානද රැගෙන නැවත තුති පුදා සෝකයේ ශ්‍රාවකයන්ට දෙමින් මෙසේ වදාළසේක. බසමමෙන් ගෙන පානය කරන්න. සැබවින්ම මේ අභිනව වූ දානන්තෝද ගිවිස්සුමේ මාගේ රුධිර කුසලානයයි. පවකමව සඳහා බුදෙසාද සියලු මනුෂ්‍යයන් දෙසාදේ වගරුන් ලබන්නේ මස්හි කිරීම පිණිස මෙසුදු කරන්න. මගේ ස්වාමිනී, මගේ දෙවියනි, විශ්වාස කරන අභිරහස ප්‍රකාශ කරමු. ස්වාමිනී ඔබ වහන්සේ උකුත් වූසේක, ස්වාමිනී ඔබ වහන්සේ උත්ථාන වූසේක, ස්වාමිනී ඔබ වහන්සේ නැවත වඩිනසේක. එයින් පියාණන් වහන්සේගේ මරණ දුත්ථානයද සිහිපත් කරමින් ජීවනදායක පුපේද ගැලවීමදායක කුසලානද අපි ඔබ වහන්සේට පුද කරමු. ඔබ හමුවේ සිටමින් ඔබට සේවය කරන්නට සුදුසුසන් වශයෙන් සැලකීම ගැන අපි ඔබ වහන්සේට තුති පුදමු. ක්‍රිස්තුන් වහන්සේගේ ශ්‍රී ශරීරයට ශ්‍රී රුධිරයට සහභාගී වන්නා වූ අප සැම ශුද්ධාත්මයන් විසින් එක්සත් කරනු ලබන ලෙස අවනත වායද සිටිමු. ස්වාමීන් වහන්සේ පතර පවත්නා ඔබ වහන්සේගේ ශුද්ධ ස්වභාව සීකල මැනව. ෆ්‍රැන්සිස් ඇමති අපගේ පොදු පියාණන්ද, මල්කම් රංචිත ඇමති අපගේ අගරද ගුරුතුමන්ද, සහායක රද ගුරුතුමන්ලාද සකල පූජක පිරිසද සමගම සභාව දයාගුණයෙන් පිරිපුන් වන්නට සැලසුණු මැනව. නැසිගේ දයාබර සියලු දෙනා සීකර යාඥා කරමු. උත්තානේ බලාපොරොත්තු ඇති මේ අපගේ ආදර සහෝදර සහෝදරයන්ට වාසික දාන කම්පාව කෙරෙහි විශ්වාසය ඇතිව නැසුණු අනිකුත් සියල්ලන්ද සීකර වාසික ශ්‍රී වත මණ්ඩලයේ ආලෝකයේ වෙතට වුන් පිළිගත මැනව. අප සියල්ලන්ට දාන කම්පා කළ මැනව. භාග්‍යවත් දේව මාතාවන් වන කනේ මරියාවන්ද, එතුමගේ දම්පතීන් වන ජුසේ මුනිතුමන්ද, භාග්‍යවත් අපොස්තුලවරුන්ද සෑම කාලයක වාසික කැමැත්තට කරමින් දිවිගේ වූ සියලු ශුද්ධවන්තයන්ද සමග සදා ජීවනයේ සහභාගී වීමට අප සුදුසුසන් කළ මැනව. තදුනා සමග වාසික ප්‍රශංසා කිරීමටද, වාසිකේ මහිමේ වර්ණනා කිරීමටද වාසිකේ පුත්‍ර වූ ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ මගින් ඔබට වරම් දේවා වදාළ මැනව. දොත් මුතුන් දෙන්න. උන්වහන්සේ මගින්ද, උන්වහන්සේ සමගද, උන්වහන්සේ කෙරෙහිද සියලු බල ඇති දෙවි පියාණනි ශුද්ධාත්මයන්න් හා සමග එක්ව වැඩ වසන්නා වූ ඔබ වහන්සේට සකල ගෞරවයත් මහිමයත් සදාටමත් වේවා. ආමේන්. ගැලවීම දායකයන් පනතින් ප්‍රගුණ වී දේපදේශයෙන් පුහුණු වී අපි එඩිතරව මෙසේ යාඥා කරමු.
ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණන් ඔබ වහන්සේගේ ශ්‍රී නාමයට ප්‍රශංසා වේවා. ඔබ වහන්සේගේ රාජ්‍ය පැමිණේවා. ඔබ වහන්සේගේ කැමැත්ත ස්වර්ගයේදී මෙලොවේදී සිදු වේවා. අපගේ දිනදා භෝජනය අද ප්‍රදානය කළ මැන. වරද කරන අයගේ වැරදි කමා කරන්නාක් මෙන්. අපගේ වැරදිද කමා කළ මැන. පපවස්ථාවන්ට අසු වීමට අපට ඉඩ නොදී අයහපත නම මුදාගත මැන. ස්වාමිනී සිළුව අයහපත නම මුදා ගන්නා මෙන්ද අපගේ මෙම ජීවිත කාලය අපට සාමය දෙන මෙන්ද අපි ආයෙදිමු. ඔබ වහන්සේගේ කරුණාබර පිහිට ලැබ. නිරතුරුම පවින් මිදී සියලු කරදරෙන් සුරක්ෂිත වේ. අපගේ ගැලුම් කරුවාණන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ නැවත පැමිණීමේ භාග්‍යවත් අපේක්ෂාවෙන් අපි වෙසෙන්නෙමු. රාජ්‍යද බලයද මහිමයද සදාහටම ඔබ වහන්සේගේ. සාමය ඔබ සමග තබා යමි. මාගේ සාමය ඔබට දෙමි. සෝකේ ශ්‍රාවකයන් නමතා වදාළ ජේසුස් ක්‍රිස්තුස් ස්වාමීනි. ඔබ වහන්සේ අපගේ පාපයන් නැත කබාසගේ සබාවේ විශ්වාසය සලකා. ඔබ වහන්සේගේ කැමැත්ත පරිදිම සබාවට විශේෂයෙන් අපගේ ජීවිතය ඇතුළාන්තයට ඔබ වහන්සේගෙන් පමණක් ලැබෙන වූ සාමයද සමගියද දාන කරන්න කරුණා කළ මැනව. ඔබ වහන්සේ සදාහටම වැඩ වසන සේක රජකම් කරන සේක. ආමේන්. ජේසුට විතරක් දෙන්නට පුළුවන් ඒ සාමය ඔබ සමග නිතර පවතිවා. ඔබ සමගද පවතිවා. අපි කෙනෙකුට දයාබරව සාමය පතමු. ඔබට සාමය වේවා. සාමය වේවා. ලෝයේ පව හරින දේවාජ බාලකයාණනි අපට කරුණා කළ මැනව. ලොවේ පව හරින දේවාජ බාලකයාණනි අපට කරුණා කළ මැනව. ලොවේ පව හරින දේවාජ බාලකයාණනි අපට සාමය දුන මැනව. ජේසුස් ක්‍රිස්තුස් ස්වාමීන් ජීවමාන දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් නිශ්චිතාත්මන් වහන්සේගේ සහායක දබාසගේ මරණය මගින් වහන්සේ ලෝකේ ජීවමාන කළසේක. වහන්සේගේ ශ්‍රී ශරීර රුධිරන භාවින් මාගේ සෑම සියලු පවවලින්ද සෑම හැපතින්ද මම උදාගත මැනව. වහන්සේ ඥාන පනත් සියලු නියාලිසින සැලසුම් මැනව. කිසි දිනක කිසිම දිනක මට වහන්සේගෙන් වෙන්වන්නට ඉඩ නොදුන මැනව. මෙන දේවාජ බාලකයාණෝ මෙන ලොවේ පව දුරලන්නට වැඩි ආවුලු තැනන් වහන්සේ අජබාලකයාණන්ගේ භෝජනයට කැඳවීම ලත් අපි භාග්‍යවන්තයෝය. ස්වාමීනි ඔබ වහන්සේ මාගේ නිවසට වඩින්නට මම සුදුසෙක් නොවෙමි. එහෙත් වචනයක් පමණක් වදාළ මැනව. එවිට මාගේ ආත්මය සුව වන්නේය. ආත්මිකව දිව්‍ය සප්‍රසාද වහන්සේ ලබා ගැනීමේ ආශාව. අහෝ ජේසුනි මා උදෙසා ඔබ සැඟවී ඉන්නා ශුද්ධ වූ මණ්ඩපය වෙතට මම හැරෙමි. අහෝ මාගේ දෙවියනි මම ඔබට ප්‍රේම කරමි, ගෞරව කරමි, වන්දනා කරමි. දිව්‍ය සප්‍රසාද වශයෙන් මට මේ මොහොතේ ඔබ ලබාගත නොහැකි බැවින් එහෙත් එන්න ඔබගේ වරප්‍රසාදයේ සමගින් මා වෙත එන්න. මා හද පිරිසිදු කළ මැනව. එය ශුද්ධවන්ත කළ මැනව. මගේ හදවත ඔබගේ හෘදය විලසින් සලකන්න. ආමේන්. Saman mal
තන ගුල්ලේ මා සත පන්නු සමිදුවේදේ නානෝ ආදරමුවිනේ වදන් සමන්මල් මාද පුබුදු කෙරේ ආදරමුවිනේ වදන් සමන්මල් මාද පුබුදු කෙරේ යහපත් දෙරානෝ උත්තාන උසෙක තම බටු රැළර සඳහා දිවිපිදූ තැනන් වහන්සේ උත්තාන උසෙක හලෙලූයා අපි ආඥා කරමු සදාතනේ නිරාණනී ඔබගේ බටළු රැළ දෙස කරුණාවෙන් බැලුව මැනව ඔබගේ පුත්‍රයාණන්ගේ අමිල වූ සිරිලෙයින් කලවාගත් අපට නිල් තන බිම්මා නිසල ජලය මැදින් ඔබ වහන්සේගේ රාජ්‍යයට ප්‍රවිෂ්ඨ වීමට වරම් දුන මැනව මේකද අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා ආමේන් දේව ආශිර්වාද ලබා ගැනීමට හිස්ස නම ආඥා කරන්න ආමෙන් කියා පිළිතුරු දෙන්න සුවකීය පුත්‍රයාණන්ගේ උත්ථානය මගින් ඔබ ලබමුදා ඔබ දරුවන් ලෙස බාරගත් දෙවි පියාණෝ ඔබ ආශිර්වාද කර ප්‍රීතියෙන් පුරවනසේක්වා ආමේන් ඔබට සැබෑ නිදාස දානය කළ විමුක්තිදායකයාණෝ ස්වර්ග රාජ්‍ය උරුමයද අත්කර දෙනසේක්වා ආමේන් උන්වහන්සේ තුල තැබූ විශ්වාසය හේතු කොට ප්‍රසාද ස්නාපනයේදී පවින් නැගී සිටි ඔබට ශුද්ධවන්ත ජීවිතයක් ගත කර සදාටම උන්වහන්සේ සමග විසීමට වරම් ලැබේවා ආමේන් ස්වාමීන් වහන්සේ ඔබ සමග වනසේක්වා ඔබ සමගද වනසේක්වා සියලු බල ඇති දෙවි මහෝත්තමයාණෝ පියාණෝද පුත්‍රයාණෝද ශුද්ධාත්මයාණෝද සෑම සියලු දෙනාම ආශිර්වාද කර ආරක්ෂා කරනසේක්වා ආමේන් යන සාමයත් උනාස්ගේ ආදරයත් තුළ ජීවත් වන්න දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා මගේ ආදර ප්‍රේමාන්තයනි ඉංග්‍රීසි දිව්‍ය පූජාව 11 මාරට ඔන්ලයින් ඔබට ඒට සහභාගී වෙන්නට හැකියාව තිබෙනවා. සෑම දවසකම රාත්‍රියේ 7 සිට 9 දක්වා 50 nights of love ආදරයේ දින 50 අත්දැකීමට අපි ඇතුල් වෙනවා. ශුද්ධාත්ම ආගමනය දක්වා අපි ඒ මෙනෙහි කිරීම මෙහෙය සිදු කරන ලබනවා. හැම දවසකම රාත්‍රී 7 සිට 9 දක්වා ඉරිදාරුණාම අනිත් හැම දවසකම සිදු කරන ලබනවා. තව ඔබට සම්බන්ධ වෙන්න බැරුණා නම් සම්බන්ධ වෙන්නට ආරාධනා කරනවා. Facebook page එකේ Sound of Jesus කියන Facebook page එකේ ඔබට නරඹන්නටත් YouTube එකෙත් ඔබට එය බලන්නටත් හැකියාව තිබෙනවා. මිසමේ දිලිඳු ආයත අපහසුතාවෙන් පෙළෙන අයට උදව් වෙන්නට ඉදිරිපත් වෙච්ච හැම කෙනෙකුටම ස්තුතියි කියලා කියනවා ප්‍රේමාන්තයනි. බොහෝ දෙනෙක් උදව් වුණා. පවුල් 1500කට වඩා වැඩි ප්‍රමාණයකට අපි වියලි ආහාර ලබා දුන්නා. ඒ වගේම මහවත්ත මහලු නිවාසයටත් අපි උදව් කරා ඔබ කළ උදව් වලින්. නිසා ඉදිරියටත් ඒ දේ අපි කරගෙන යන්නට සැලසුම් කරනවා. ඔබට ඔබගේ දායකත්වය ඉහත තියෙන account number එකට ලබා දෙන්නට පුළුවන්. පෞද්ගලිකව WhatsApp වලට හරි මට call එකක් දීලා ඔබ මාව දැනුවත් කරන්න. ඒ මුදල් කුමක් සඳහාද ලබා දෙන්නේ කියන එක. එතකොට intention of the donor කියන්නේ දෙන කෙනාගේ අරමුණ අපි හරි විදියට තියන්නට ඕනේ. නිසා ඔබ හැම කෙනෙකුටම විවෘතව ආරාධනා කරනවා. ඔබ බෙදා ගන්න දේ අපහසු ජනතාවත් එක්ක
ඔබගේම සහෝදර සහෝදරයන් එක්ක බෙදා ගන්නට කියලා දයාබරව ඉල්ලා සිටිනවා. අවසාන ගීතිකාව සඳහා අපි සහභාගී වෙමු. යේසුනි ඔබට නමෝ ඔබේ පිය දෙවි තුමට නමෝ ඔබ සමගින් නිති කල් වැජබෙන සුදතුන් අටද නමෝ. සියලු දෙනාම සාන්ත කුරුසියා දයාලමෙන් මේ සතුරන්ගේ පගලවා දේවා. ඔබගේ දෙවි ස්වාමීනි පිතාගෙත් පුත්‍රයාගෙත් ස්ප්‍රිතු ශාන්තිගෙත් නාමයෙන් ආමෙන්. ඔබ සෑම දෙනාටම ජේසු පීඩායි. සුරපුර බුදුනින් අප හද පුරවා සිරි සිරු